අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. ආයුබෝවන් ආයුබෝවන් සර්. පොඩි ප්‍රමාදයක් වුණා. ආයුබෝවන් මේ අද පොඩි ගැටලු කීපයක් තිබෙන නිසා විනාඩි 5ක් 10ක් විතර ප්‍රමාද වුණේ. හරි අපි වැට් ටික පටන් ගමු. මම ඔයගොල්ලෝ ගිය සතියේ සඳහන් කරා වගේම අද රදාල පාඩමේ මම කිව්වා ඔයගොල්ලෝ දැන් නිබන්ධන මම හිතන්නේ නිබන්ධන ටික ලබාගෙන ඇති ඊළඟ පාඩම් වලට අදාළව. ඒ අනුව අපි ඉදිරින් ඉස්සරහට ඒ අදාළ වැට් ටික කරගෙන යමු. අපි ගිය සතියේ සාකච්ඡා කරා වගේම මම ඔබට මේ නිබන්ධන ටික සර් මට තාම ටියුට් හම්බුන්නේ නැහැ. හම්බුන්නේ නැහැ. ඔයා කොහෙද පුතේ? වාද්දුවේ. හරි. ඔයාට ඔයා අපේ මේ වෙබ් එකෙන් බැලුවද ටියුට් ටික? ඔව් සර් ආවයි කියලා මේ තිබ්බා. ඒව මේ පෝස්ට් කරලා කියලා තිබ්බා නේද? ඔව් ඒ වුණාට ආවේ නැහැ. අපේ ඔෆිස් එකෙන් තමයි පොඩ්ඩක් ඒක හරියට දැනගන්න ඕන. පොඩ්ඩක් එනවා. මම ඔයාලට ආයිත් මට ඕනම් පස්සේ කෝල් එකක් දෙන්න මගේ අර මේ තියෙන නිබන්ධන අපේ වෙබ් පිටුවේ තියෙනනේ අපේ. ඒකේ හරියද? print කරගන්න යන්න එපා. දැනට එකකින් ඉන්න මේ නිබන්ධන ටික අනිවාර්යෙන් ලැබෙයි. ටික පෝස්ට් කරලා ඇත්තේ බොහෝ වෙලාවට මේ දවස්වල තියෙන මේ වාතාවරණෙත් එක්ක සමහර තැන් වල ගැටලු තියෙනවා. බලමු අපි කොහොම හරි. එතකොට මේ හරි සර්. ඕකේ. ඔබට මම කිව්වා මේ ගිය සතියේ අපි සඳහන් කර විදියට අපි අදාළ තුන්වෙනි පාඩමේ දෙවෙනි පාඩමේ මේ තව පොඩි කවි කොටසක් තියෙන බලා ගන්න පාඩම් කරගන්න කියලා කිව්වා. මම හිතනවා අපේ දරුවෝ ඒක පාඩම් කරගෙන ඇති කියලා මේ වෙද්දී. ගිය සතියේ නොසිටියා නම් ගැටලුවක් නැහැ. නමුත් අනිත් දරුවෝ හැම කෙනෙක්ම කොටස් පාඩම් කරලා තියෙන්න ඕන. මේ පොඩක් මට පුතේ කියන්න මේ නිකන් විෂුවල් මදි වගේ දැනෙන්න පේනවද මේකේ? ස්ක්‍රීන් එක විෂුවල් මදි වගේ කියන්නේ මේ නිකන් හිර වෙලා වගේ එහෙම නැත්නම් නෑ සර්. හොඳ නෑ. හරි මේ දවස්වල මේ වැස්සත් එක්ක මම කල්පනා කරේ අපි පහුගිය දවස් සෙන්සුරාදාත් එහෙම මේ ගැටලුව ආවා. හරි. එතකොට ඔබ ගන්න අර දෙවෙනි පාඩමේ නිබන්ධනයේ පොඩි දෙවෙනි පාඩමේ මේක ඔබ සූදානම් කරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා. මෙන්න මේ නිබන්ධනයේ අභ්‍යාසටි කරන්නට ඕන අවශ්‍යයි කරන්න තනියම මතකෙන් විශේෂයෙන්ම මේ අපි මම කලිනුත් මතක් කරලා තියෙන ඔයගොල්ලොන්ට ඇත්තටම අපේ පාඩම් ටික ගත්තාම දැන් මේ පෙළ පොතක් හදලා ඔයගොල්ලන්ට මහන්සියලා මේ පොතක් හදලා ඔයගොල්ලන්ට විෂය නිර්දේශයක් ඇතුළත් කරලා තියෙන. ඇත්තටම ඔයගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙනවා මේ පොත තුල අපේ දැනුමට එකතු කරගත්තු බොහෝ කාරණා තියෙනවා. නම් ඒ දැනුමට එකතු කරගත්තු බොහෝ කාරණා පාඩම් කරලා නැත්තම් අවබෝධ කරගෙන තමන් යම් මට්ටමකින් මේ 100%ක් නෙවෙයි යම් ප්‍රමාණයක් අපිට ධාරණය වෙලා තියෙනට ඕන පාඩමට අදාළ යම් කාරණා. ඒක නිසා මතක තබා ගන්න මම මේ ප්‍රශ්න ටිකට උත්තර දැන් පුළුවන් වෙන්නට ඕන. හරිද? මේ ප්‍රශ්න ටික උත්තර පුළුවන් වෙන්න ඕන. මේ ටික උත්තර පුළුවන් නම් ගෙදර වැඩිහිටියෙක්ගේ සහයෝගයත් අරගෙන අපේ දරුවෝ කළ යුත්තේ පාඩම් කරන්න ඕන මේ ප්‍රශ්න වලට ගැලපෙන උත්තර මම කලින් මතක් කරලා තියෙනවා. පාඩම් කරලා උපරිම ප්‍රශ්න ප්‍රමාණයක් මතකයෙන් පිළිතුරු ලියන්නට ඕන. මතකයෙන්. ඒ නිසා මම මේක අද දිනේ මේක තවදුරටත් කතා කරගෙන ඉන්නේ නැහැ. මම ඊළඟ පාඩමට යනවා. ඉතා ඉක්මනින්. නමුත් මේක ඔයගොල්ලෝ මතක තබා ගන්න මේවා දැන්ට මේක ලියපු අය ඉන්නවද? ඔව් සර් ලිව්වා. හරි ලිව්වනම්. ඔව්. මේ මෙතනින් 10ක් මතකෙන් කියන්න පුළුවන් ද අපේ දරුවන්ට? දැන් මම කිව්වා 10ක් පුළුවන්ද මේ ටිකෙන්?
හැම කෙනෙකුටම පුළුවන් වෙන්න ඕන කියලා මම කිව්වා එදා. මම හිතනවා හැම කෙනෙකුටම 10ක්වත් අවම වශයෙන් පුළුවන් ඇතේ කියලා. ඊළඟට මේ හැම ප්‍රශ්නකට උත්තර ලියන්න. මේ හැම එකකටම උත්තර ලියීමේ විශේෂත්වය තමයි මෙය මතකයෙන් සිදු කිරීම. ඒක තමයි අපේ දරුවන්ගේ තියෙන ඉස්සරහට යනවා නම් ඒ ඉදිරියේදී වටිනා කියන. නැත්නම් විශිෂ්ටත්වයට යන්න නම් මේව පොත බල බල ලියලා හරියන්නේ නැහැ. විශිෂ්ටයෙක් වෙන්න නම් විශිෂ්ටත්වයට යන්න නම් මේ කාරණා මේ ප්‍රශ්න වලට පිළිතුරු අවබෝධ කරගෙන මතකයෙන් ලියන්නට ඕන. මොකද මම ඔයගොල්ලන්ට කලිනුත් කියලා තියෙනවා අපි මතකයෙන් අපිට ගොඩනගන්න එක අවස්ථාවක හරි අපිට යමක් මතකයෙන් ගොඩනගන්න පුළුවන් නම් ඒ මතකයෙන් ගොඩනගන දේ තමයි අපිට දිගටම ධාරණය වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රශ්න වලට පිළිතුරු තවදුරටත් පොතක් බලාගෙන ලියන්න ඕන නම් මේ ප්‍රශ්න දෙකකින් ඇති තේරුමක් නැහැ. මේ නිබන්ධනයේ තියෙන වැඩ වලින් තේරුමක් නැහැ. ඒ නිසා ඔබ මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියනකොට අනිවාර්යයෙන්ම පොත බලන්නේ නැතිව පොත හොඳින් පාඩම් කරලා අපි පොත හොඳට අපි පොතේ තියෙන කාරණා උපරිම ප්‍රමාණයක් අපි මේ වෙනකොට බලලා තියෙන්නේ කතා කරලා තියෙන්නේ. ඒක නිසා මම විශ්වාස කරනවා අපිට එහෙම ගැටලුවක් නැහැ. ඊටාම ලේසියෙන් පිළිතුරු ලියන්න පුළුවන් අපිට හරියට පාඩමත් එක්ක ඉතින් දරුවන්ට. හෙලෝ. 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 ඔව්. ඔව්. ඔව් සුමිස්සා තමයි. එහෙම වෙන්න බෑ හැබැයි පොඩ්ඩක් මට විනාඩිය දෙන්න මම අයිත් බලලා කියන්නම්. මම අයිත් දාන 8 අවසරේ මේ WhatsApp group එකේ ඉන්නවනේ නේද? හරි මම පොඩ්ඩක් දැන් බලලා ඉවරලා අයිත් දාන්නම් අයිත් බලන්න. හරි. ඒකෙන් යන්න බැරිද කියලා ඒකෙන් යන්න බැරි නම් මම කියන්නේ යන්න බෑ කියලා. ඒ වුණත් අයිත් දාන්නේ නැත්නම් එකෙන් එන්න පුළුවන් වෙනවා හොඳයි. හරි. මට විනාඩියක් දෙන්න අපේ දරුවෙකුට එන්න බැරුව ඉන්නවා පන්තියට. අපි දැන් කතා කරගෙන යමු. මම යාව ඇඩ් කරන්න හිමිසිරුවේ. මේ එතකොට මේ ටික ඔයගොල්ලෝ කරන්න ඕන කියලා මම මේ කිව්වේ. මේවත් එහෙමයි. මේවත් හැම එකක්ම මේ මතකෙන් ලියන්න ඕන. මම මේ ටික ඔයගොල්ලන්ට කිව්වා ගිය සතියේ. මොකක් කරන්න කියලාද කිව්වා අපේ දරුවන්ට? මාතෘකා විදියට මේ වර්ෂ වලට අදාළ දේවල් ලියන්න කියලා නේද කිව්වේ? ඔව් සර්. අන්නේ වැඩේ විදියට කරලා. ඉතින් මේවත් එහෙම තමයි පුතේ. මේවත් අනිවාර්යයෙන්ම මතකයෙන් තමයි කළ යුතු වන්නේ. ඒ කියන්නේ හරි තැනකට යන්න නම් මං කියන්නේ විශිෂ්ටයෙක් වෙන්න නම් කරන්න ඕන කියලා මෙහෙම. විශිෂ්ටයෙක් වෙන්න නම් ඒ විදිහට තමයි කරන්න ඕන. හරිද? ඒ නිසා බොරුවට නිකන් පොත බලාගෙන මේව ලියනවා නම් අපේ මේ උත්සාහය දැන් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕන මම මේක සාමාන්‍යයෙන් පන්තියේදී නම් මම මේක අනිවාර්යයෙන්ම මේ පන්තියේදී නම් මේවා ගෙදරදී මේ නිබන්ධන වල වැඩ කරන්නේ ගෙදරදී පාඩම් කරන් එන්න කියනවා. ගෙදරදී බලාගෙන ඉන්න කියන පාඩම සාකච්ඡා කරලා ඉවරලා මේව ඔක්කොම කොටස බලාගෙන ඉන්න මේ සතියේ මේ ටික බලන් ඉන්න. බලන් ඇවිල්ලා පන්තියේදී මා ඉස්සරහා මතකයෙන් අපේ දරුවෝ පිළිතුරු ලියන්න ඕන. දැන් ඉතින් අවුරුදු 10 15 තිස්සේ වැඩේ කරා. ඉතින් දැන් මේක මේ ඔන්ලයින් තාක්ෂණ නිසා ඒකේ පොඩි අඩුපාඩුවක් තියෙන. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ විදිහට කරන්න. ඉතින් මේක මම එකක් කිව්ව ඔයගොල්ලෝ Tamanට අවංක වෙලා ගෙදර අයගේ සහයෝගය අරගෙන මේ නිබන්ධනයේ අභ්‍යාස කරද්දී හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන මතකයෙන් මේවට පිළිතුරු ගොඩනගන්න. ඒක තමයි මේකේ වටින නැත්තම් මේක කරන එකේ තේරුමක් නැහැ. හරි. එතකොට ඒකේ නිබන්ධනේ ඊළඟට මේ කවි ටික දැන් අපේ දරුවෝ මේ කවි දෙකම පාඩම් කරලා තියෙනවා. අපිට තියෙන සෝරි මේකයි පාඩම් කරලා තියෙන්නේ. විනාශ කරද මේ පැමිණෙන්නේ සහ දොර කවුළු හැම වැසුණු දෙවලක කියන මේ කොටස් දෙක පාඩම් කරලා තියෙන නිසා ගැටලුවක් නැහැ. තියෙන්නේ තව දුරුදෑ බොහෝය මාදෑස ඒකයි තව අනික් කොට තව කොටස් තුනේ ඒ ටික පාඩම් කරන්න තමයි තියෙන්නේ. අපේ දරුවෝ පාඩම් කරලා ඇති. තව පොඩ්ඩක් බලමු. ඊට පස්සේ මෙන්න මේ වචන ටිකක් බැලුවා නේද? නෑ සර්. මම ලින්ක් එක දැන් ඒ ලින්ක් එකෙන් ලොග් වෙන්න පුළුවන් අට වසරේ හොඳද? ඔව් දැන් මම බැලුවේ මම ලැප් එකෙන් ලොග් වුණා. දැන් ලැප් එකෙන් ලොග් වෙලා බැලුවා ලොග් වෙන්න පුළුවන් දෙක ලොග් වෙන්න පුළුවන්. අර පහළ තියෙන පොඩි ලින්ක් එකෙන් නෙවෙයි ඉහළ තියෙන ලොකු ලින්ක් එකෙන් උඩ ලොග් වෙන්න. ඔන්න පොඩ්ඩක් නෑ ලොකු ලින්ක් එකෙන් තමයි ලොග් වෙන්නේ. මොකද මම ඔයා මේ තාත්තගෙන් කතා කරන්නේ අපි. අපේ තාත්තගෙන් කතා කරන්නේ. ඒක තමයි තාත්තේ දැන් මම ලොග් වුණා මම ලොග් වෙලා බැලුවා ලොග් වෙන්න පුළුවන්ද කියලා මම මේ ලැප් එකක් තියාගෙන වැඩ කරන්නේ මේ ඩෙස්ක්ටොප් එකෙන් ගියාට ඒකේ අර ජොයින් Zoom meeting කියන එකෙන් ලොග් වෙන්න පුළුවන් මම දැන් ලොග් වුණේ ඒකේ
හරි මම ආයෙත් link එක එවන්නම්කෝ මින් පොඩ්ඩක් ඔන්න. හරි ඒක තමයි ඒකෙන්ම තමයි මම කලින් මේ link එකෙන් තමයි ලොග් වුනේ. මම ආයෙත් දැන් link එකක් දාන්නම්කෝ හොඳයි. හරි හරි. හරි ඔයගොල්ලෝගේ අද කවිය ගන්න එක පොඩ්ඩක් බලාගෙන කවිය ගන්න තියෙනවා මට හොඳ. එතකොට දැන් ඊට අමතරව අපි ගත්තොත් එහෙම ඉස්සෙල්ලා කවියට පොඩ්ඩක් ගිහිල්ලිමු අපි අදාළ කවියට. ඒ link එකෙනුත් බැරිද? එහෙනම් මොකක් හරි වෙන ගැටලුවක් තියෙන්නේ නැත්නම් මොකද මේ මම ඒ අර link එක මේ දැන් මම මේ මීටින් එකේ ඉන්න link එකම තමයි ඒවල තියෙන්නේ. ආයි copy කරලා. ඒක තමයි නේද? පොඩක් ෆෝන් එක restart දාලා බලුවොත් මේ reboot කරලා පොඩක් බලන්නද? තමයි ප්‍රශ්නේ තියෙන්නේ. but මෙහෙන් නම් ඇත්තටම කරන්න දෙයක් නැහැ ඉතින් මම මට කරන්න පුළුවන් link එක ගෙවන එක තමයි දාන්න. හොඳද? පොඩක් ඕනනම් නේද අපි WhatsApp දැන් ක්ලාස් එකේ ඇත්ත ඒක වැඩි තියෙන්නේ. ඉතින් දෙයක් නැහැ නේ. ඒක තමයි ගැටලුව තියෙන්නේ මට වෙන උත්තරයක් හදාගන්න බෑ මේ වෙලාවේ මාර ප්‍රශ්නයක් ඉතින් මටත්. මොකද මේ link එකෙන් අනිවාර්යෙන් යන්න පුළුවන්. මොකද මම දැන් අයිත් ලොග් වුණා මම මේ කියන්නේ යන්න පුළුවන්. වීඩියෝ එකට අයි උත්සාහ කරන්න බැරිම වුණොත් ඉතින් අපි වීඩියෝ එක දානවනේ වීඩියෝ එකෙන් හරි පොඩ්ඩක් දරුවෝ ටික පොඩ්ඩක් කරවන්න ඕනේ. උත්සාහ කරන්න අතරින්ම තා පොඩ්ඩක් කියලා රීබූට් දාලා මේ පොඩ්ඩක් මේක ලයික් කරන්න. හරි. ඔබට මෙන්න මේ කොටස නේද පාඩම් කරන්න කිව්වේ? ඔව් සර් ඕකයි විනාශ කර දුන්නේ ප්‍රවේශ කියන එක මේකයි දෙකම නේද? හරි. බලමු අපි මේ පාඩම් කරගන්න. තාම ඉක්මනින් අපි මේ වැඩි අවසන් කරන්න ඕනේ. ඒක නිසා වැඩි වෙලාවක් ගන්නත් බෑ මේකට. අභ්‍යස මේ සාමේ සාගරය කියන කොටසයි විනාශ කරද මේ පැවෙන්නේ කියන කොටසයි දෙක තමයි පාඩම් කරගන්න කියලා තියෙන්නේ. එතකොට
සංදීප කියන්න ටක් ගාලා. පහළ කොටස කියන්න. දුටුදෑ අභියසවේ ඔව් 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 ඔව්. අභියසවේ සාමයේ සාගරය නාවිකය දියත් කර හරිනු මැන ඔරුව ඔබ සදා මා සුහදාය ඔබ අපරිමිත මහා පතය ඉදිරියේ දිලෙනු ඇත ද්‍රව තාරකාව විමුක්තියේ දායකයාණෙනි ඔබ සමා ගුණ මහා කරුණා ඇති පුතේ ගුණ ඇති ඇති. නිමන මෙන්න මේ කවුද VIVO 2015 ඉන්න කවුද මේ ඉන්නේ මෙහෙම? ඔබේ නම අනිවාර්යයෙන්ම නම එක ඇතුළත් කරන්න මෙතෙන්ට. ඊළඟට මේ 8031ත් නම ඕන. අපේ ආයතනයේ දරුවෝ නම් අනිවාර්යයෙන්ම ඇඩ්මිෂන් නම්බර් එක ඇතුළත් වීමේ අංකය අනිවාර්යයෙන්ම ඇතුළත් කරලා තියෙන්න ඕන. ඒක කලින් දවස් එකත් ඔයගොල්ලන්ට මතක් කරලා ඇති. ඒ අනිවාර්යයි. ඊළඟට මේ පටන් ගන්නකොට මතක් කරනවා මේ ඇත්තටම මේ අපි ආයේ පහුගිය දවසේ ගුරු සාකච්ඡාවේදී කතා කරගත්තේ සල්ලි ගෙවලා තිබ්බත් පන්තිය කරගෙන යන්න දෙන්නේ නැති දරුවෝ ඉන්න සමහරලාට මේ පන්ති නෙමෙයි මම කියන්නේ අනිත් පන්තිවල ඒ වගේ දරුවෝ අපි අනිවාර්යයෙන් රිමූව් කරනවා. ඊළඟට මේ නම ඇඩ්මිෂන් අංකෙත් එක නම තියෙන්නට ඕන අපේ මේ ආයතනෙත් එක්ක සම්බන්ධ වෙච්ච අය. අනිත් අයගේ නම තියෙන්නට ඕන. ප්‍රොෆයිල් පික්චර් එක එක බහූබූත ඒවා දාන්න බෑ. නැත්තම් හිස් තියන්න. ප්‍රොෆයිල් පික්චර් එක හිස් තියන්න. මොකද වෙන වෙන එක එක දේවල් අරවද මේවද දාන්න ලැස් වෙන්න එපා. ඒ වුණත් වරක් දෙවරක් කියන ඊට පස්සේ කිය ඉන්න බෑ අපිට මේ වැටි කර යන්න ඕන නිසා ඒව අපි අනිවාර්යෙන් අයින් කරනවා. ඔකට වෙන මාර්ග ඕන තරම් ඇති. මොකද අපි මේ ඊටාම සත්භාවයෙන් යමක් කරන්න ඕනේ කියන හැඟීමෙන් අපි කරන්නේ. හරිද? ඒක නිසා ඒක අපිට හරියට කරගන්නට ඕන. ඒ නිසා හැම කෙනෙක්ම ඒක මතක තබා ගන්න. හරි. චීල්කි ටක් ගාලා කියන්න. දුටු දෑ බොහෝය මාදැස ඒවා වෙහෙසට පත්වන පුතේනේ. ඕක නෙමෙයි මම කිව්වේ. අවසානයේ තියෙන කොටස කියන්න කියලා කිව්වේ. අභියසවේ මේ සාගරේ අභියසවේ සාමේ සාගරේ නාවිකෙ දියත් කර හරින මැන ඔරුව සදා මහ සුවඳ කියන්න පුතේ. සර් ඒක හරියට පාඩම් නැහැ. මේක නේද පාඩම් කරගන්නට ඕන. හරිද? හරි. ඔය අය ටික පාඩම් කරගන්න ඔක්කොම. ඊළඟට සිත් නර නේද? ටක් ගාලා කියන්න. නෙත්සර කියන කොහොමද ටක් ගාලා? ටක් ගාලා කියන්න. ඉක්මන් කරන්න. අභියසවේ සමයේ සාගරය නාවිකය දියත් කර හරිනු මැන ඔරුව සදා මා සුහදාය ඔබ අපරිමිත මහා පතේ ඉදිරියේ දිලෙනු ඇත ද්‍රව තාරකාව විමුක්තියේ දායකයාණනි ඔබ මා සමා ගුණ මහා කරුණා ගුණ නිමා නොවේ කිසිදා අනන්ත වූ ගමේ මේ ගමන් මගදියේ බිඳී ඒවා ලොවේ දෙමියන්. හරි හරි. සෙනුලි පුතා සෙනුලි පාඩම් නැද්ද? අභියසවේ සාමයේ සාගරයේ නාවිකය දියත් කරනු හරිනු මැන ඔරුව සදා මා සුවදාය ඔබ අපරිමිත මහා පතය ඉදිරියේ දිලෙනු ඇත දැව තාරකාව විමුක්තියේ දායකයාණනි. මම කලින් දවස් මතක් කරා අපේ දරුවන්ට කැම් එක තියෙනවා නම් අනිවාර්යයෙන්ම Tamanට හිතට එකඟව මේ කැම් එක දිහා බලාගෙන කවියවත් ඉදිරිපත් කිරීමේ පුළුවන්කම තියෙනවා. නැත්නම් අපිට මේ කරන ක්‍රියාවලිය සාර්ථක වෙන්නේ නැහැ. මොකද මම මේක පන්තියේ නම් අපි මේවා මේ පන්ති තුල පාඩම්ද කියලා බලලා ඉවරලා ගත්තෙක්. හරිද? හරි. අපි බලමු මේ ළඟට මම කරන්න ඕන. නිපුණි උදේශිකා ඉක්මන් කරන්න පුතේ. ටක් ගාලා. මණි. නිපුණි පාඩම් නැද්ද ඔයාට? වෙනුජ සර් මම ගිය සතියේ හිටියේ නෑ. අන්න එහෙම කියන්න බෑ. වෙනද අපේ ආයතනයේ පන්ති නම් කියන්න පුළුවන් ගිය සතියේ හිටියේ නෑ කියලා. මොකද YouTube එකෙන් අරගෙන link එක දාලා WhatsApp අපේ මේ my teachers එකට අපි ඇතුළත් කරලා තියෙන්නේ මේ
ගිය සතියේ පාඩම. ඒකට පාඩම බලලා තමයි මේ පන්තියට එන්නට ඕන. හරිද? එහෙම කියන්න බෑ අපිට. ඊට පස්සේ එම කියන එක සාධාරණ නෑ. මතක තබා ගන්න. හරි. දසුන් සර් මට ඒක හරියට පාඩම්. එහෙම කියන්න බෑ පුතේ. පාඩම් කරගන්න ඕන මේක. ඉතින් එහෙම මට හරියට පාඩම් නැහැ කියලා කියන එක සාධාරණ නෑ. දමිඳු අශාන් ඉඳුවර දැන් මෙහෙම දැන් මේ වෙද්දී යම් ප්‍රමාණයක් අපේ දරුවෝ පාඩම් කරලා තියෙන්නේ. දැන් මේක ඇත්තටම පද්‍ය පන්තියක් නොවන නිසා තමයි මම මෙච්චර මේ බලපෑමක් කරන්නේ නැත්තේ. හැබැයි ඉදිරියේදී තියෙන අපේ පද්‍ය පන්ති විශේෂයෙන්ම දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ දින ගීතත් එක්ක එන පද්‍ය පන්ති නම් පාඩම් කිරීම අත්‍යවශ්‍ය අනිවාර්යෙන් පාඩම් කරන්න ඕන. පාඩම් කරන්න බැරි නම් සිංහල පන්තියට ඇවිල්ලා වැඩකුත් නැහැ ඉතින්. සිංහල පන්තිය කරන එකේ තීරුමක් නැහැ. පාඩම් කරන්න එපාය. නැත්තම් අපි ඒ කරන දේ තීරුමක් නැති වෙනවා. හරිද? නිසා මතක තබා ගන්න එක දැනට පාඩම් අය කවුද ඉන්නේ තව? පාඩම් අය කියන්න. කියන්න මේ දුලක්ෂි කියන්න. අභියසවේ සමේ සාගරය නාවිකය දියත් කර පාඩම් කළා නෑ නේද? හරි කමන්නේ පාඩම් කරගන්න අවශ්‍යයි මේක අවශ්‍ය දැන් මට මීට වඩා දෙයක් කරන්න අමාරුයි මේ ඔන්ලයින් තාක්ෂණය තුල පන්ති වුණා නම් මේව අනිවාර්යෙන් පාඩම් කරනවා හරිද හරි කමන්නේ එතකොට චිල්කිවා කිව්ව නේද කිව්වද නෑ නේද පාඩම්ද නෑ සර් එහෙම කියන්න බෑ ඉතින් වැඩ කරන්න ඕන මොකද මේක මහා පරිශ්‍රමයක් දරලා ඔයගොල්ලෝගේ දෙමාපියෝ අපිත් එක්ක සම්බන්ධ කරලා මේ වැඩේ කරගෙන යන අවස්ථාව හදලා තියෙනවා වාතාවරණය කෙසේ නමුත් රටේ තියෙන නේද අධ්‍යාපනය කියන එකට මුල් තැන දීලා ඉතින් ඒකෙන් උපරිම පළ ප්‍රයෝජනයක් ගන්න නම් ඒ වැඩ ටික හරියට කෙරෙන්න ඕන හරිද හරි මම මේ පාඩම පද්‍ය පන්තියේ පාඩමක් නොවන නිසා මම මේ ගානේ නවත්තනවා හැබැයි ඊට පස්සේ ඉතින් එහා ඍජුවම පද්‍ය පන්ති හෝ ගීත දින පාඩම් වලදී අනිවාර්යෙන් පාඩම් කරෙන්න ඕන පාඩම් කරන්නේ නැත්නම් ඉතින් පන්තියට සම්බන්ධ කරගන්න බෑ සල්ලි දීලා අයින් කරලා දාන්න තමයි වෙන්නේ මොකද අපිට වැඩක් නැහැ එහෙම දරුවෝ අපිට ඕන වැඩ කරන දරුවෝ හරිද වැඩ කරනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ මේ කියන කාරණා අනිවාර්යයෙන් පුළුවන් වෙන දැන් අද මේ අහුවාම මේක පාඩම් වෙලා තියෙන්නේ පායි නැත්තම් ඉතින් අපි මොකටද මේ කතා කරලා ඇයි ඔයගොල්ලෝ සල්ලි ගෙවලා මේව කරන්නේ අපි කියන විදිහට වැඩ ටික කෙරෙන්න ඕන හරිද හරි එහෙනම් අපි යමු ඉක්මන් කරලා පාඩමට ඔයගොල්ලෝගේ අපි ගිය සතියේ මම කිව්වා මේ බලා ගන්න කියලා මේ මෙන්න මේ පාඩමට අදාළව කොටස් කීපයක් මතක් කරා. ඔකට මතක ඇති. අද පාඩම මේ අලුත් අවුරුදු උත්සවයේ කියන පාඩම. හරිද? එතකොට මේකේ අපි සාකච්ඡා කිරීමක් කරා. අපි මගින් නැවතුවා මේ නතර කරා මේ ඉතින් ඉස්සරහදී අපි අද දිනේ සාකච්ඡා කරනවායි කිය. හරි අපි මේ අලුත් අවුරුදු උත්සවය පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ පාඩමේ අපි මැදක් වෙන මේ හරියෙන් අපි අවසන් කරා එහෙම නේද මතකයි කියන්නේ මේ හරියෙන් නේද අපි අවසන් කරේ නොනගතේ කියන කොටසින් එතකොට එතනින් එහා අපි පොඩ්ඩක් බලමු මේ නොනගත අපි දැන් අපි ඔයගොල්ලෝ මම කිව්වා පාඩම අපි පටන් ගත්තේ අලුත් අවුරුදු උත්සවය ගැන කතා කරද්දී පාඩම පටන් ගත්තේම අපි විශේෂයෙන්ම මේ ලෝකයේ මානව ජීවිත විවිධාකාර උත්සව පැවැත්වෙනවා කියන අක්ෂර කරේ නෑනේ.
මොකද පුතේ හරි ව්‍යාකරණ කොටස වෙනම යනවා. දැන් මේ පාඩමක් කරන්නේ ව්‍යාකරණ කොටස වෙනම යනවා. අපිට පළවෙනි පාඩමේ තව පොඩි කොටසක් තියෙනවා කරන්න. හරිද? ව්‍යාකරණ කොටස මොකද පුතේ? මේ පාඩම් පටන් ගත්තේ නෑ තාම. පටන් ගත්ත නේද අපි? නැද්ද? නෑ සර්. හරි සෝරි සමාවෙන්න මොකද දන්නවද මේ සෙන්සුරාද මෙහි අපේ පන්ති පටන් ගත්තේ එදා කරපු එක තමයි මට මතක් වෙන්නේ නැත්තේ නේද? හරි හරි. හරි මේක අපි කතා කරමු එහෙනම් අද අලුත් අවුරුදු උත්සවයේ මම ඒත් ඔයගොල්ලෝට කිව්වා මේකේ ප්‍රධාන කොටස් තුනක් බලා ගන්න කියලා. මොනවද බලා ගන්න කිව්වේ? චාරිත්‍ර බලා ගන්න කිව්වා. ආහාර බලා ගන්න කිව්වා මේ සම්බන්ධයෙන් කියන්නේ අලුත් මේ අපේ මේ උත්සවයත් එක්ක ආපු විශිෂ්ට ආහාර වර්ග සහ ජන ක්‍රීඩා පිළිබඳ වෙනෙන්ම කොටස් තුනක් මේකේ තියෙයි කියලා කිව්වේ. හරි අපි එහෙනම් මෙතන මුලින් ඉඳලම කතා කරගෙන යමු. අලුත් අවුරුදු උත්සවයේ දැන් ඔයගොල්ලෝ මේ පාඩම හොඳට කියවගෙන තියෙනට උන මේ වෙද්දී අලුත් අවුරුදු උත්සවය කියන පාඩම ගත්තාම මේ පාඩමේ සාකච්ඡා කරන්නේ මේ මිනිස්සුන්ගේ ජීවිතේ මානව ජීවිතේ සුවිශේෂ අවස්ථා පදනම් කරගෙන විවිධ උත්සව පවත්වනවා. විවිධ උත්සව නැත්නම් සැමරීම් කරනවා. උත්සව පැවැත්වීම නැත්නම් සැමරීම් කරනවා මානව ජීවිතේ විවිධාකාර උත්සව සහ සැමරීම්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පටන් ගමු අලුත් අවුරුදු උත්සවය කියලා කියන්නේ එකක්නේ. අලුත් අවුරුදු උත්සවය. අලුත් අවුරුදු උත්සවය. මට කියන්නකෝ අපි මිනිස්සු විදියට සමරන වෙනත් නැත්තම් පවත්වන වෙනත් උත්සව මොනවද කියලා? අපි වෙසක් උත්සවය සමරනවා. වෙසක් පොසොන් කියන ආගමික උත්සව. වෙසක් උත්සවය පවත්වනවා. අපි පොසොන් කියලා ගමු. ওই විදිහට උත්සව පවත්වනවා. පොසොන්. තව දීපාවලි, තයිපොංගල්. ඔව් දීපවාලි, තයිපොංගල්. තව රාමසාම් සමරනවා. තව නත්තල්. නත්තල් සමරනවා. රාමසාම් ඊට පස්සේ හජ්ජි උත්සව මේ විවිධ උත්සව සමරනවා. තව අය උපන්දින උත්සව නේද? උපන්දින උත්සව. ඔයගොල්ලෝ උපන්දින උත්සවය සමරනව නේද? එතකොට අපි කියමු ඊට පස්සේ විවාහ උත්සව තියෙනව නේද? දන්නව නේද විවාහ උත්සව? විවාහ උත්සව. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම වැඩිවිය පැමිණීමේ උත්සව නේද? අපි කිරිමගුල් කිවල් කියලා කියන්නේ ඒවා. දැන් මේ මෙතන තියෙන අපේ ජීවිතේ අපි මිනිස්සු මානවය කියලා ගන්න අපිටනේ අපි සමරුන් ලබන විවිධාකාර උත්සව. මේ උත්සව අපිට පුළුවන් ප්‍රධාන කොටස් කීයකට බෙදන්නද? ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොකද්ද ප්‍රධාන කොටස් දෙක? එකක් තමයි ජීවිතේ වැදගත් අවස්ථා සමරමින්, ඒ කියන්නේ පෞද්ගලිකව අපි ජීවිතේ වැදගත් අවස්ථා සමරමින් පවත්වන උත්සව. හෝ සැමරීම්. අනිත් එක තමයි දෙවෙනි එක මොකද්ද? ජන කොට්ටාසයක් එකතු වෙලා. සමාජ ජන කොට්ටාස. ඒක ලෝකේ වෙන්න පුළුවන් නැත්නම් පොඩි ජන කොට්ටාසයනේ ආගමික ජන කොට්ටාසයක් හරි මොකක් හරි ජන කොට්ටාසයක් පදනම් කරගෙන කරන ලබන උත්සවත් තියෙන්නේ. සැමරීම් කරනවා. ඒතර උපන්දින උත්සව, විවාහ උත්සව, වැඩිපැමිණි උත්සව වගේ මේ උත්සව අපි දන්නවා ඒවා ජීවිතයේ වැදගත් අවස්ථා පදනම් කරගෙන කරන ලබන උත්සව. ඊට අමතරව අලුත් අවුරුදු උත්සවයේ, වෙසක් උත්සවයේ, පොහොසපොසොන් උත්සවයේ, දීවාලි, ඊට පස්සේ නත්තල්, හාජි රාම්සාන්, තයිපොංගල් නේද? ඔය ඊට පස්සේ මේ ඔය කියන හැම එකක්ම අනික ඔක්කොම සමරන්නේ පෞද්ගලිකව නෙවෙයි. කොහොමද සමරන්නේ? සමාජ කොට්ටාසයක් ලෙස තමයි සමරන්නේ. ඒතකොට අපිට පේනවා ලෝකේ පවත්වන ලබන සහ සමරන ලබන උත්සව ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි පෞද්ගලික ජීවිතය නැත්තම් ජීවිත වැදගත් අවස්ථා පදනම් කරගෙන සමරන ලබන උත්සව. දෙවෙනි එක තමයි සමාජ කොට්ටාසයක් ලෙස පවත්වනු ලබන සමරන ලබන උත්සව. එතකොට මෙන්න මෙහිම අපිට අපේ මේ සමාජය තුළ තිබෙන උත්සව ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරගන්න පුළුවන්. අලුත් අවුරුදු උත්සවයේ ආකාර දෙකක් අපිට දක්නට ලැබෙනවා. එකක් තමයි අපේ රටේ පමණක් පවත්වන අලුත් අවුරුදු උත්සවය. ලෝකේ වෙනත් රටවල නැතිව අපේ රටේ පමණක් පවත්වන ලබන අලුත් අවුරුදු උත්සවය. ඒ මොකෝනක මාසෙද? බක් මාසය පදනම් කරගත් උත්සව. බක් මාසය. බක් මාසය. තවත් උත්සවයක් තියෙනවා මේ අලුත් අවුරුදු උත්සව පදනම් කරගන්න. ඒ මොකක්ද? ජනවාරි පළවෙනිදා. ජනවාරි පළවෙනිදාට සමරන ලබන උත්සවය. ඒක මුළු ලෝකයක් විසින් සමරනවා. හැබැයි ඒකත් මානවයා සමරන උත්සවයක්. බක් මාසයේ පදනම් කරගත්තු අලුත් අවුරුද්ද ඒකත් මානව කොට්ටාසයක් සමාජයක් විසින් සමරන උත්සවයක්. ඒ නිසා අපිට පේනවා අලුත් අවුරුදු
උත්සව ආකාර දෙකක් තියෙනවා. ලෝකෙම සමරු ලබන අලුත් අවුරුදු උත්සවයක් තියෙනවා. අපේ රටේ විතරක් සමරු ලබන තවත් අවුරුදු උත්සවයක් තියෙනවා. ඒ වෙසක් නැත්නම් අප්‍රේල් මාසයේ සමරු ලබන නැත්නම් බක් මාසයේ සමරු ලබන උත්සවය නැත්නම් අපි කියනවා අලුත් අවුරුදු උත්සවය. නැතෝක අපි සමරන්නේ මොකක් පදනම් කරගෙනද? අපි ඒක සමරන්නේ දරුවනේ නක්ෂත්‍රය පදනම් කරගෙන. ඔයගොල්ලෝ දන්නවා මොකද්ද මේ අපි අප්‍රේල් මාසයේ අපේ අලුත් අවුරුද්ද වෙන එකේ සාමාන්‍ය නක්ෂත්‍ර යෙදුම මොකද්ද? මොකක් වෙනවා කියලාද කියන්නේ? මේ රාශි 12ක් තියෙනනේ නේද? ඔයගොල්ලන්ට රාශි 12 පාඩම් කරලා තියාගන්න ඕන. මීන රාශියේ සිට මේෂ රාශිය. හොඳට මතක තබා ගන්න. මේ අපේ අලුත් අවුරුද්ද දැන් අර ජනවාරි අලුත් අවුරුද්ද වගේ නෙවෙයි, ලෝකෙ සමරන අලුත් අවුරුද්ද වගේ නෙවෙයි. අපි නක්ෂත්‍රය ජ්‍යොතිෂ මත පදනම් වෙලා ග්‍රහ නැත්නම් අපි කියන මේ සූර්යයා මොකක් වෙන එකද කියන්නේ? මීන රාශිය. මීන රාශියේ සිට මොකක් වෙනවද කියලා කියන්නේ? මේෂ රාශියට සංක්‍රමණය වෙන නැත්නම් පැමිණීම. දැන් මීන රාශියෙන් මේෂ රාශියට පටන් ගන්නෙ. මීන රාශියෙන් අපි අවසන් කරන්නේ. එතකොට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට එන එකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? අලුත් අවුරුදු උදාව. මේකෙන් මේකට ආවහම. ඕකේ අපි කියනවා වෙන මේ අතරමැදි කාලයක් තියෙනනේ, මේ දෙක අතරේ කාලයක් නේද? මීන රාශියත් නෑ මේෂ රාශියත් නෑ. මේ දෙක අතරේ කාලයට අපි කියන මොකක් කියලාද? නොනගතේ. තවත් නමක් කියන්න. පුණ්‍ය කාලය. පුණ්‍ය කාලය කියලත් මේ කාලයට අපිට කියන්න පුළුවන්. පුණ්‍ය කාලය කියලා. පුණ්‍ය කාලය කියලා කියන්නත් පුළුවන්. මේ නොනගතේ කියලා කියන්නේ මොකක්ද? කිසිම වැඩක් නොකරන කාලය. නොකරන කාලය. හැබැයි නොනගතේ කියන වචනේ අර්ථය නොදන නැගත්. කියන්නේ නොනගතේ කියන ඒ කියන්නේ මේ කියන්නේ දරුවනේ නැකත් නැහැ කියලා නෙවෙයි. මේ දෙකට අදාළව නැකත් නැහැ කියලා. මේ දෙකට අදාළවන නැකත් නැහැ කියලා තමයි ඒකෙන් මේ අදහස් කරන්නේ. ඔයගොල්ලෝ ලියන පොත අරගෙන ලියා ගන්නකෝ මේ මාතෘකාව මේ පාඩම් මාතෘකාව ප්‍රශ්නයක් දෙන්න හදන්න. ඒක ලියා ගන්නකො ඉක්මන් කරලා. සාහිත්‍ය විමසුම් පොතේ හරිද? hello. ඔව් කියන්නේ. okay. මම දන්නවා මේ අපේ පොලිසිය මහත්තයනේ නේද? දැන් බැරිනම් නැහැ මම. මම කෝල් එකක් දුන්නත් තාරිතින් කතා කරත් දන්නේ නැහැ. මේ මට දෙයක් දුන්නේ නැහැ. මොකද මේ මම මාගේ ගෙදරත් මේ වහල කරලා අහලා ඉන්නවා ඉන්නේ. දැන් නම් මම ක්ලාස් එකකින් ඉන්නේ. දැන් නම් මම ක්ලාස් එකකින් ඉන්නේ. ගේ බලන්නද? මේ පත්තිරුනේ වෙන මොකුත් නෑ. පත්තිරු ටික විතරයි අපේ මල්ලිට දුන්නේ ගන්න කියලා. අරගන්න තියව මට අරගත්තේ කතාවක් කිව්වෝ. ඉගිලුගේ තම්මුණ කතාවක් කිව්වා. මට නම් බලන්න ඕනේ නෑ තාම. නෑ තාම බැලුවේ නෑ තාම. අනිවාර්යෙන්. දැන් හෙට වෙනකොට අපිට මේකත් හම්බ වෙනකොට ඉතින් ඊට පස්සේ වැඩි කරතයි හොඳයි. අනිත් දුනත් කරතයි. ගන්න කොකේද? ඒක තමයි. ඒක මේ වුණ ගාම මෙයාට ටික ගිහිල්ලා මම කතා කරන්න ඕනේ පිට. හරි මම කෝල් එක. හරි මම කතා කරලා දෙන්න හොඳයි. හරි මාතෘකාව ලිව්වනම් ලියාගෙන ප්‍රශ්නය එතනට ලියාගන්න. නක්ෂත්‍රයට අනුව යෙදෙන රාශි 12 නම් කරන්න.
හරි. ඊළඟට ඒක ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕන රෂ්ද 12 නම් කරන්න කියන එකේ මානව ජීවිතයේ මම කියන්නේ මෙහෙම සැමරීමක් කරනවා කියලා. ඒතකොට මේකේ අපි සිංහලයා නැත්තම් සිංහල සහ දෙමළ ජනයා විසින් ලංකාවේ සමරන ප්‍රධානතම උත්සවයක් තමයි අලුත් අවුරුදු උත්සවය. ඒක සංස්කෘතික උත්සවයක්. ඒක සංස්කෘතික උත්සවයක් විතරක් නෙවෙයි. ඒකේ තියෙන සමාජ විද්‍යාත්මක පදනමක්. සමාජමය විද්‍යාත්මක පදනමක්. මොකද සමාජ විද්‍යාත්මක පදනමක් කියලා කියන්නේ සමාජයක් විසින් පුදුමාකාර විදිහට වෙනස්ම පරිවර්තනීය පදනමක් මේකට තියෙනවා. පරිවර්තනීය පදනමක් සමාජය තුළ. මොකද සමාජයක් අලුතෙන්ම වැඩ කරන්න පටන් ගන්නවා මේ කාල සීමාව. අලුතෙන්ම වැඩ කරන්න පටන් ගන්නවා. උදාහරණයක් විතර ගත්තොත් එහෙම ලිපපත්තු කරන එකේ ඉඳලා මානවයාගේ වැදගත්ම තැන ඉඳලා ලිපපත්තු කිරීම ඊට කියන්නේ ගිනි මෙල වල ආහාර පිසීම ආහාර අනුභවය ඊට පස්සේ වැඩ ආරම්භ කිරීම සියල්ල අලුතෙන්ම වසරකට වරක් පටන් ගන්නවා කරන්නේ. ඒක තමයි මේකේ තියෙන සුවිශේෂ ලක්ෂණය. මම කිව්වේ මානවයාගේ ජීවිතය තුළ තාම සමාජ විද්‍යාත්මක දෙයක් මේක. ඊළඟට මිනිස්සුන්ගේ විය කියන ඉවත් වෙලන බැඳීම් ඇති කරන ඊටාම වටින උත්සවයක් මේක. මානවයා තුළ තියෙන බැඳීම් ඇති කරන උත්සවයක්. තරහ මරා නැති කර ලේව කරගන්නවා. ඊළඟට ගත්තොත් එහෙනම් මේක භෞතිකව ගත්තත් පාරිසරිකව ගත්තත් වෙනස්කම් දක්වන්න ලැබෙනවා මේක. පාරිසරයේ පවා මේකට වෙනස් වීමක් දක්වන්න ලැබෙනවා. කොහා ඇවිල්ලා නේද එහෙම පොඩි වෙනසක් තියෙන දැන් නම් කොහෙක් හොයාගන්නත් නැහැ. ඉස්සර නම් හරි වෙලාවට කාල සීමාව වෙනකොට කොහා ඇවිල්ලා ඒ ටික අවුරුදු පැමිණීම් පිළිබඳ විවරණයක් කරනවා. ඊළඟට දැන් අපිට මේ පාඩමට දාලා ඔබ අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ලිත ඔබ අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතුමයි. ඔබ ගාව ලිතක් තිබෙන්නට ඕන. නිසා අතන අර කාරණාවෙන් පස්සේ ලියා ගන්න ඊළඟ ප්‍රශ්නය ළඟට ලියව ගන්න. ඒකට උත්තරේ ලියන්න ඉඩ තියන්නද? උත්තරේ ඔබ කැමති විදිහකට ලියන්න පුළුවන්. උත්තරේ ලියන්න ඉඩ තියන්නත් පුළුවන්. නැත්නම් පස්සේ උත්තර ලියන්නත් පුළුවන්. ලියා ගන්න එතන දෙවෙනි ප්‍රශ්නය. ලිතක අඩංගු සාහිත්‍ය මුසම කියන පොතේ ලියන්නේ ලිතක අඩංගු අංග පහක් නම් කරන්න. ලිතක අඩංගු අංග පහක් නම් කරන්න. සායි පොඩ්ඩක් කියන්නකෝ. ලිතක ඇතුළත් නැත්තම් අඩංගු අංග පහක් නම් කරන්න. ලිතක අඩංගු නැත්තම් ඇතුළත් අංග පහක් නම් කරන්නලු. ඒක කරන්න පුතේ දැන් ඔයගොල්ලන්ට පුළුවන් කියන්න මේ වෙලාවෙත්. ලිතක තියෙන වැදගත්ම එකක් කියන්නකෝ. දින දර්ශනේ. තව වැදගත්ම එකක්. අලුත් අවුරුදු චාරිත්‍ර චාරිත්‍ර වාරිත්‍ර. තවත් වැදගත් එකක්. වැදගත් අංග කීපයක්. තව වැදගත් අංග කීපයක්. රාහු කාලය වගේ විතරම වැදගත් නෑ අපිට. ඊට වඩා වැදගත්. මෙන්න පුතේ මෙන්න මේක පොඩක් අවබෝධ කරගන්න. ලිතක තියෙනවා දරුවනේ දින දර්ශනයේ වැදගත් අංගයක්. ඊළඟට ලිතක තියෙනවා අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර. නැගත් එහෙම ඒවා තියෙනවා. ඊට පස්සේ වැදගත් මේක තමයි ලිතක අඩංගු වෙන පොහොය ලබන ගෙවන කාලයක වැදගත් එකක් ලිතක දක්න ලැබෙන. සතර පොය පිළිබඳ විවරණයක් සතර පොය පිළිබඳ සඳහනක් තියෙනවා. පොහොය ලබන සහ ගෙවන ආකාරය කාලයත් එක්ක වෙනම දක්වලා තියෙන නිසා ඔන්නෝ වැදගත් මං ඊට අමතරව ලිතක අපි දන්නවා රාහු කාලයනේ මිනිස්සු විවිධ තමන්ගේ ජීවිතයේ යම් යම් බැඳීම් හදාගන්න විවිධ විශ්වාසයන් පිළිබඳ පදනමක් හදාගන්න තැන් තියෙනවා. ඒවා තමයි රාහු කාලය තියෙනවා. ඊට පස්සේ අපි ගත්තාම ලිතක තියෙනව මොනවද ලියන්න එපා. ඊට අමතරව ලිතක තියෙනවා අපි දන්නව මොනවද මරු සිටින දිශාව කියලා එකක් තියෙනවා. නේද ලිතක තියෙනවා. ඊළඟට ලිත්වල තියෙනවා දරුවනේ මේවා වෙනත් ඒවායි තියෙනවා. නමුත් මම ප්‍රධාන වශයෙන් ලිතක දක්න ලැබෙන අංග කියන්නේ. ඊට පස්සේ ලිත්වල තියෙනවා ඊළඟට තියෙනවා ලිත්වල අයවැය කියලා එකක් තියෙනවා. අයවැය ලිතේ තියෙනවා සාමාන්‍යයෙන්. ඊට විවිධ පලාපල සුහුණන් නැග වැටුනහම මොකද වෙන්නේ? කාක්කෙක් හැඬුවහම මොකද වෙන්නේ? ඔහි වගේ විවිධ පලාපල තියෙනවා. ඊට පස්සේ ඒවායේ තියෙනවා අවුරුද්දෙම සුබ නැකත් ටික වෙන වෙනම තියෙනවා.
මාසෙට දාලා නැකත් ටික වෙන වෙනම තියෙන අවුරුද්දෙම තියෙන ඒවා. හොඳ නැකත් ටික ලිතෙන් පුළුවන් බලා ගන්න. ඒ නිසා ලිතක මෙන්න මේ කියන්නා වූ දේවල් ගොඩාක් කඩංගු වෙලා තියෙනවා. ඊළඟට තව තියෙනවා මට දැන් මතක හිටින්නේ නැත ගොඩක් නම් තියෙනවා. ඕකේ. අන්නේන් වැදගත් අංග 5ක් ඔබ ලිතක් පරිශීලනය කරලා මේකට ලියන්නට ඕන. මේක අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕන. හරිද? හරි. එතකොට මේ ලෝක සම්මත අලුත් අවුරුද්ද අපි කො ජනවාරි 1 වෙනිදා තියෙන. ඊට අමතරව අපි පෙරදිග අපරදිග බොහෝ දින මේ උත්සව සමරන. හැබැයි අපේ අලුත් අවුරුදු ඊට වඩා පොඩ්ඩක් වෙනස් එකක්. අපේ අවුරුද්ද තියෙන්නේ මෙන්න මේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම පදනම් කරගෙන උත්සවයක්. හරිද? එතකොට අපි ඇත්තටම මෙහෙම අපිට මේව විවේචනයක් නේ අපි මේ පිළිබඳව යම් බුද්ධිමය ඇසින් බලන්නට ඕන. ඒ වගේම ඔයගොල්ලෝ මතක තබා ගන්න මේ යම් යම් විශ්වාස යම් යම් ඇදහිලි මිනිස්සු ආවට ගියාට කලේ නෑ. ඒව කලේ යම් යම් පදනම් එක කලේ මොන හරි හේතු සාධකත් එක්ක. ඉතින් ඒවායේ හේතුව හෝ ඵලය සොයාගත් දිනේට ඒවායේ පදනම නැතිලා යනවා තමයි. නමුත් හේතුව හෝ ඵලය නැති තාක් අපි ඒවා විශ්වාස කරනවා අදහනවා. උදාහරණයක් විතර ගත්තොත් අපි ලෝකේ සූර්යාට නැත්නම් අපි කියනවා මේ සූර්යාට එහෙම නැත්නම් චන්ද්‍රයාට වන්දනාමාන කර මානව වර්ගයාගේ පැවැත්මෙන් එන මිනිස්සුනේ. ඒවට වන්දනාමාන කරා. සූර්යාට වන්දනාමාන කරා. චන්ද්‍රයාට වන්දනාමාන කරා. ඒවායේ මම කියන්නේ ඒවායේ මේ කාටවත් හානියක් නැහැ. ඒවා මිනිස්සු යම් යම් විශ්වාස ඇදහිලි මත කළේ යම් යම් පදනම් තිබුණේ ඒවට. මොකද සූර්යාට වැන්දට කමක් නැහැ. මේ ලෝකේ පැවැත්ම තීරණය කරන්නේ සූර්යා. නිසා ඒකට වැන්දට ප්‍රශ්නයක් නැහැ. ඒකට ගෞරව කරාට ප්‍රශ්නයක් නැහැ. ඒවායේ සැබෑ විද්‍යාත්මක පදනම සොයාගෙන ගියාම ඒක කරන්නේ නැද්ද කියන එක වෙනම එකක්. මොකද මේ ලෝකේ පවතින කාරණා දෙකක් උද කියලා මැක්සින්ගෝකි කියනවනේ නේද? කොහොමද පුතා මේකේ පවතින ලෝකේ? මැක්සින්ගෝ කොහොමද කිව්වේ? අම්මා කියන කෘතියෙන් ගිහිම සඳහන් කරා කොහොමද කිව්වේ? ලෝකේ පවතින්නේ කොහොම කියලාද කිව්වේ? හිරු එළියෙන් සහ මව්කිරෙන්. හිරුගේ හිරු කිරණත් මවගේ මව් කිරිත් කියලා කිව්වේ නේද? ඒකට සූර්යයා කියලා කියන්නේ ඊටම වටින දෙයක්. මේ සූර්යාට කරනු ලබන පුද සත්කාරයක් ලෙසත් අපිට මේක ගන්නට පුළුවන්. ඔයගොල්ලෝගේ දැනුමට ඒක හදාගන්න. ඒ වගේම අපි මේකේ පදනම මතක තබා ගන්න අපි කුෂිකර්මාන්තයෙන් ජීවත් වෙන රටක්. කුෂිකර්මාන්තයේ පදනම් කරගත්තු රටක්. කුෂිකර්මාන්තය පදනම් වශයෙන් කුෂිකර්මාන්තයත් එක්ක පදනම් වෙట్లా ඒ මත සංස්කෘතියක් ගොඩ නැගිලා ආපු රටක් අපි. ඒකයි අපිට වාරි තාක්ෂණයක් තියෙන්නේ. ඒකයි අපිට 35000කට අධික වැව් අමුණු ප්‍රමාණයකින් පෝෂිත වෙච්ච රටක් බවට පත් උනේ. ඉතින් ඒවත් එක්ක ඒව බලන ස්වභාව ධර්මයත් එක්ක පදනම් වෙන්නේ. අපේ රටේ කුෂිකර්මාන්තයේ පළමු අධීරයේ වැඩ කටයුතු නැත්නම් අස්සෙන්න කපලා ගෙටපා අරගෙන ඉවරලා ඒවා පිළිවෙලක් කරලා ඉවරලා ඒවා දෙවියන්ට බුදුන්ට පුදලා ඒ චාරිත්‍ර වාරිත්‍ර කළ නිදහස් කාලයක් තමයි බක් මාසය කියලා කියන්නේ. නේද? ඒතර ඒව පදනමක් තියෙන අපේ අලුත් අවුරුද්දට. ඒ නිසා මේවා ආවට ගියාට මේවා පවත්වපු උත්සව නෙවෙයි. ලංකාවේ අපේ අවුරුදු උත්සවේ. අලුත් අවුරුදු උත්සවේ. ඊට පස්සේ දැන් මේවා ගත්තාම මේ අප්‍රේල් මාසයේ තියෙන අලුත් අවුරුදු උත්සවේ ගත්තාම මේවා කරන්න ඕන දේවල් සහ නොකරන්න ඕන දේවල් බොහෝ තියෙනවා. කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් බොහෝ තියෙනවා. මම මේ පාඩමේ වචනට යන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි අපිට මතක තබා ගන්න අපේ අලුත් අවුරුදු උත්සවේ ගත්තාම මේ අලුත් අවුරුදු උත්සවේ මම පෙන්නන්න ඕගොල්ලන්ට පොඩ්ඩක් අලුත් අවුරුද්දට කරනු ලබන දැන් ඔබට මෙන්න මේ නිබන්ධනයේ ඔබට හරිනම් ලැබිලා තියෙන්න ඕන. දැන් සමහර අයට ලැබිලා ඇති, සමහර ලාට ලැබිලා නැතුව ඇති. ලැබෙයි, ලැබිලා තියෙන තියාරි දුර ඉන්න අයට ලැබෙයි මම කරලා ලබා ගැනීම හැකියාව තිබේ. මම හිතන්නේ තාම ඉක්මනින් ලැබෙයි පෝස්ට් කරලා තියෙන්නේ. එතකොට දැන් මේ බලන්න දැන් මේ ප්‍රශ්න ටිකට උත්තරත් අර කලින් පාඩම් වල වගේ පාඩම් කරගෙන අපි එතෙන්ට යන්නේ නැතුව පොඩ්ඩක් බලමු. අවස්ථා සම්බන්ධය මේක කරන්න එපා. පාඩම අවසන් කරනකම් මතකෙන මේක කළ යුතු වන්නේ. මෙන්න මේකත් මම පන්තියේ නම් මතකෙන් ලියවන්නේ. මේක ලිත බලාගෙන ලියන එකක් නෙවෙයි මේ. හැබැයි මතක තබා ගන්න අපි මේ පාර 8 වසරේ ඕගොල්ලෝ ගෙදර අපිට අලුත් අවුරුද්ද අම්මා අපිට ගෙදර කරන චාරිත්‍රිකය මම විශ්වාස කරන මේක හරින් කරන්න පුළුවන්. අපිට ගැටලුවක් මතුවෙන්නේ නැහැනේ. ඒක නිසා මේ පාර අපේ දරුවෝ ගෙදර අලුත් අවුරුදු අපි සමරන අලුත් අවුරුදු උත්සවේ චාරිත්‍ර ටික ලිත බල නෙවෙයි. හිතින් මතකෙන් අම්මට තාත්තට මතක් කරන්න යන්නේ. අම්මට තාත්තට නැකත් තියෙන වෙලාව මතක් කරන්න යන්නේ. නැකත් සීට්ටුව බලමින් නෙවෙයි. නැත්තම් ලිත බලමින් නෙවෙයි. මතකෙන්. දරුවනේ නැකත් සීට්ටුවේ අපිට වැදගත්ම කාරණා 8ක් තියෙනවා. මේ තියෙන්නේ මම මේක පෙළගස්සලා තියෙන්නේ 8. මේ පුතා මේ තියෙන නවසඳ බැලීම. මේක තියෙනවා ලිතේ විස්තර කරලා වෙනම. පුතා බලන්න නවසඳ බැලීම කොහොමද මොකද්ද කරන්න තියෙන්නේ කියලා.
අභිනව චන්ද්‍රවංශයේ සූර්ය ඔහොම කියලා තියෙනවා. නවසඳ බැලීම සඳහා දින දෙකක්. පරණ අවුරුද්ද සඳහා ස්නානය කරන කවදා ගොඩාක් වෙලා නාන්න අඩු අයට එහෙම මේ දවස් අනිවාර්යෙන් නාන්න වෙනවා. මොකද මේවා හරි වටිනවා මේ චාරිත්‍ර. මේ වායෙන් ඔය ලෙඩ ඒවයි ಗುಣදොස් තියෙනවා. ලෙඩ රෝග සනීප වෙනවා. මේ ආවට ගිවට ගියාට නේ මේවා අනාදිමත් කාලයක ඉඳලා අපි පවත්වාගෙන ආපු සංස්කෘතික උත්සවවල අංග. මේවා කරන්නට ඕන. දැන් කරන්නෙම නැති තරම්. ඉතින් පරණ අවුරුද්ද සඳහා ස්නානය කියන බලන්නට ඕන කවද තියෙන්නේ කියලා ලිත අරගෙන පරණ අවුරුද්දේ ස්නානය කරන්න තියෙන දවස. නවසඳ බලන්න තියෙන දවස් දෙකක් තියෙනවා. ඒ දවස් දෙක මේ අවස්ථා දෙකේ පෙර සහ පසු අවස්ථා දෙකේ දෙක බලන්නට ඕන. බලලා පාඩම් කරලා තියාගන්න මම ඇහුවාම කියන්නට ඕන. පුතා පරණ අවුරුද්ද සඳහා ස්නානය කරන දවසකුත් තියෙනවානේ. නේද? නම් අපිට නාන්න දවසකුත් වෙන් කරලා තියෙනවා. අලුත් අවුරුදු දාව කියලා වෙනම එකක් තියෙනවා. ඒක බලන්න ඕන ලිත අරගෙන කවද්ද අලුත් අවුරුද්ද. මේ අලුත් අවුරුදු උදා වෙන දවස මං ඊළඟ දවසේ අහනවා ඔයගොල්ලෝගෙන්. ඇහුව ගමන් ටක් ගාලා කියන්න පුළුවන් වෙන්නට ඕන. පුතා මට කියන්න දවස කවද්ද දිනේ වෙලාව කවද්ද කියලා. හරිද? හරි. ඊළඟට පුණ්‍ය කාලය. අලුත් අවුරුදු දාව ඇතුළත තියෙන තවත් අංගයක් පුණ්‍ය කාලය. ඊළඟට ආහාර පිසීම. ආහාර පිසීම. බලන්න අපි ආහාර මුළු රටක් එකම වෙලාවට ලිපගිනි මොළවන ලෝකේ එකම රටක් අපි සිංහල දෙමළ අපි කවුරුත් එකතු වෙලා කරන උත්සවයක් මේක. දරුවනේ. බලන්න හරි සුවිශේෂයිනේ. කොහොමද අපි ලිප එක වෙලාවට පත්තු කරන වෙන වෙලාවක් තියෙනවද අපේ රටේ? නේ අපේ රටේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා එක වෙලාවට මේ වැඩේ කරනවා. ඉතින් මේ උත්සවේ වටින්නේ නැද්ද අපිට? වටිනවා. අපි ඔක්කොම එක සාමූහිකත්වයේ පෙන්වන්න කරන වැදගත් තැනක් මේක. ඊළාට බලන්නකෝ පුතා වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම ආහාර අනුභවය නේද? ඒවා අපි එකට කරනවා. මේවා හැමතිස්සෙම කරනවා අපි සාමාන්‍ය ජීවිතේ. නමුත් වෙලාවක් හදාගෙන මුළු රටේම එකම වෙලාවට මේ ටික අපි කරනවා. හිස තෙල් ගාන වැඩේ කාගෙත් ඔළුවේ තෙල් ටිකක් ගා කරන වැඩේ අපි සාමාන්‍යයෙන් කරනවා. හැබැයි මුළු ලංකාවෙම එකම දවසට දැන් මීට කලින් ඒක කරලා නැහැ. අපි කියන්නේ මේ නෑවෙන් අපි නානවනේ මෙන්න මෙතන. ඉන්න ගඳ ගහන අයට හොඳ අවස්ථාවක් මේ පාරත් නාන්න පුළුවන් අලුත් අවුරුද්දට. ගඳ ගහින් නැතුව හොඳට නාගන්න. පරණ අවුරුද්ද සඳහා ස්නානය. ඔන්න මෙදාට නෑවෙන් පස්සේ පුතා ආපහු නාන්නේ නෑ. ආයි නාන්නේ හිස තෙල් ගෑම කියන දවස් වෙනකන් ඉන්න ඕන. හරිනම් එහෙමයි නාන්නේ. මොකද ඊට කලින් නාන්න බෑ. මේ නාන්න නම් මේ හිස තෙල් ගාලා නානු තියෙන ටික අපි පාඩම තුල අන්තර්ගත ඒක කරන්න ඕන. ඊළඟ අවසාන වශයෙන් අපි අලුත් අවුරුදු චාරිත්‍රවලදී රැකී ආරක්ෂා සඳහා පිටත් යාම කියන එකෙන් තමයි අවසන් කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ ටික දාන්නවා. මේ අපි දැන් හදන්නේ මෙන්න මෙතන හදාගන්න පුතා 2018 කියන එක 2021 කියලා. මෙතන 2021 කියලා හදාගන්න. ඒ අනුව අපි එකින් එක ගත්තොත් අපිට පේනවා නවසඳ බැලීම, පරණ අවුරුදු සඳහා ස්නානය කිරීම, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම, ආහාර අනුභවය, හිස් තෙල් ගෑම, රැකී ආරක්ෂා පිටත් යාම ආදී කොට ගත්තු අවුරුද්ද සඳහාම පදනම් වුණු චාරිත්‍ර ටිකක් මේකේ තියෙනවා. අපි ඒ ටික අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්නට ඕන. හරිද? මේක අපේ මහා සංස්කෘතික මංගල්‍යයක් අපේ රටේ පවත්වන. සිංහල දෙමළ අපි කවුරුත් එකතු වෙලා කරන සංස්කෘතික මංගල්‍යය. ඉතින් මේවා ඔයගොල්ලෝ අමුතු දේවල් නැහැ. විශේෂයෙන්ම මතක් කරගන්න ඕන සරලයි. අපි දන්න දෙයක් මේක. දන්න කොටසක් මේ. ඒවා අපි පිළිවෙලද ඉස්සරහදී කතා කරමු. මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ඡේදය ඔයගොල්ලෝ කියව ගන්න අවශ්‍යයි. මෙන්න මේ ඡේදේ. මෙන්න මේ ඡේදේ පුරාවටම තියෙන පුතේ මෙන්න මේ ඡේදේ පළවෙනි ඡේදේ පුරාවටම තියෙන්නේ අලුත් අවුරුද්දක පාරිසරික වෙනස්කම් කිහිපයක් තියෙනවා මෙතන. මම අහනවා මොනවද අලුත් අවුරුද්දක් ලැබෙන පාරිසරික වෙනස්කම් කියලා. අපි එකින් එක පොඩක් මතක් කරගත්තොත් අපිට වැදගත්ම ලක්ෂණයක් පාරිසරික නෙමෙයි අපි ඒක වෙනම කාරණාවක් විදිහට ගත්තොත් අපිට මේ අවුරුදු කාල සීමාවේ ලැබෙන වැදගත්ම දෙයක් තමයි මොකක්ද? අසන්නු නෙලීම. ඊට වඩා මෙහෙන් අපි සරලව කල්පනා කරොත් අපි අවුරුද්ද කියන එක අපේ මානව ජීවිතයේ වැදගත් අවස්ථාවක් අපේ ලාංකික අපේ ජනතාවගේ විශේෂයෙන් පාසල් යන ඕගොල්ලෝන්ගේ මොකද වෙන්නේ? නිවාඩු ලැබෙන එක වටින්නේ නැද්ද? බලන්නකෝ අලුත් අවුරුද්දට නිවාඩුවක් ලැබෙනවනේ. ඒක හරි වටිනවා. අපේ දරුවන්ට නිවාඩුවක් ලැබෙනවා. ඒ මොකක් නිසාද? ඒ තමයි අලුත් අවුරුද්ද නිසා. ඔන්න අලුත් අවුරුද්ද නිසා අපිට ලැබෙන වාසියක් නිවාඩුවක් ලැබෙනවා. අපිට හරි විනෝදෙන් කාලය ගෙවන්න පුළුවන්. පොත්පත්වල රැඳිලා ඉන්න මිනිස්සු විදියට අපි නේද? දරුවෝ විදියට නේද? පොත්පත්වල රැඳිලා ඉන්න අය වෙනුවට ඔන්න පොඩි විවේකයක් අපිට අරගෙන විනෝදෙන් ගත කරන කාලයක් හදලා දෙන එක අපිට ලැබුණේ අලුත් අවුරුද්ද නිසා. මාස 3කට පස්සේ න නිවාඩු කාලය. ඊට පස්සේ වැදගත්ම තවත් ලක්ෂණයක් තමයි දරුවනේ අස්සනු කපලා පාගල ගෙට අර ගන්නවා. මේ කාලේ
අවුරුද්ද කාල සීමාව කියලා කියන්නේ ඉපනැල්ල දක්වන්න ලැබෙන කාල සීමාවක්. මොකද්ද ඉපනැල්ල කියලා කියන්නේ? ගොයම් කපල ගොයම් කැපුවෙන් පස්සේ ගොයම් ගසේ ඉතිරි කුඹුරෙහි නැත්තම් වෙලෙහි ඉතිරි වෙන කොටසට තමයි කියන්නේ ඉපනැල්ල කියලා නේද? ඉපනැල්ල කියලා කියන්නේ ඒකට. වෙල් ඉපනැල්ල කියලා කියන්නේ ඉතින් මේක ඉස්සර නම් ඇත්තටම භාවිතා කරා මොකටද? සෙල්ලම් කරන්න නේද? ක්‍රීඩා කරන්න නේද? ඇත්තට අපිටත් මතක් වෙනවා අපි ඉස්සර මේක ක්‍රීඩා කරන්න භාවිතා කළා. මොකද ගොයම් කපන මේ කාල සීමාවේම හොඳට පෑවිල්ල අල්ලලා කුඹුර සම්පූර්ණයෙන්ම හිඳිලා හොඳට වතුර නැතුව සෙල්ලම් කරන්න පුළුවන් මට්ටමක් හැදෙන මේ ගොයම් කපන කාල සීමාව පෑවිල්ල අල්ලන කාලේ මේ කාලේ ගොයම් කපන කාල සීමාවේ ඊට පස්සේ ගොයම් කපලා පාගල අස්සනකට අරගෙන නේද? විල්ලා ඒ විදිහට හැදෙනවා. ඔන්න දැන් අපිට ගොයම් කපලා පාගල ගෙට ගන්නවා නේද? හොඳ විනෝද කාලයක් ලැබෙනවා. ඊට පස්සේ බලන්න පාරිසරික වෙනස්කම් තවදුරටත් මොනවද වෙන්නේ? තවදුරටත් අපි ගත්තාම කෙරබුදු ගස්වල මල් පිපෙනවලු. ඊළඟට ගත්තාම තවදුරටත් ගස්වැල් වල මොනවද වෙන්නේ? අඹ ජම්බු පේර පළවැල නේද? පළදාව හොඳට ගස්වල පළ හටගෙන ඒවා අනුභවයට සුසු මට්ටමට පත් වෙනවා. ඉතින් මේවා හරිම විනෝදයි මේ පරිසරයක්. ඒතකොට මම කිව්වා මේක පාරිසරික වශයෙන් වෙනස්කම් දක්වන්න ලැබෙනවා මේ අලුත් අවුරුද්දේ. අපි ආවට කියන්නේ අලුත් අවුරුද්ද සමානයි. පාරිසරික වෙනස්කම් එක්ක ඒවත් පොඩ්ඩක් අවබෝධ කරගන්න මේ පළවෙනි ඡේදය සඳහන් කරන්නේ එවැනි කාරණා ටිකක්. සතුන් පවා ඉතාම විනෝදෙන් ප්‍රීතියෙන් ගත කරන නේද? කොහා එහෙම ජනවාරි මාසයේ අවසන් වෙනකොට පෙබරවාරි මුල වෙනකොට ඉස්සර අඬනවා. දැන් නම් කොහා අඬන්නේ නෑ ඇත්තටම. කොහා අඬන්න කොහාට අඬන අවස්ථාව නැත්නම් කොහා අඬලන්න පාරිසරික වෙනස්කම් ඒ විදියටම වෙන්නේ නෑ මං හිතන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. මොකද පරිසරයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඔයගොල්ලෝගේ වැඩිහිටියන්ගෙන් අහලා බලන්න, දෙමාපියන්ගෙන් අහලා බලන්න ඉස්සර සමාජය තුල කොයිතරම් වෙනස්කම් නැත්නම් කොයිතරම් මානව පරිසර හිතකාමී මේ රටාවක් මේ සමාජයේ තිබ්බේ කියලා. දැන් ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඉතින් දැන් සතුන් පවා ඊට අනුගත වෙලා කොහා නිසිකලට අඬන්නේ කොහාට හිතුණු කාලේ අඬනවා. අගෝස්තු වලත් අඬනවා. ඉතින් කොහා අඬන එක සාමාන්‍ය වැඩිපුර උනේ ඔයි අප්‍රේල් බක් මාසෙ කිට්ටු කරලා. එතකොට ඒ කාල සීමාව මොකද ඒක සත්තු සාමාන්‍ය ඒ කාලේ විශේෂයෙන්ම හැසිරෙනවා වැඩි ප්‍රීතියකින්. මොකද ආහාර හොඳින් තියෙන නිසා. ආහාර හොඳින් තියෙන නිසා. ඒත් පොඩ්ඩක් අවබෝධ කරගන්නට ඕන. හරිද? මේ මතකයකින් අපේ මේ කතාවේ කතකයා එක කිව්වේ. ඊළඟට මේ ටික ඔයගොල්ලෝ කියව ගන්නට අවශ්‍ය මේ කොටස මේ අම්මා සහ තාත්තා ඊළඟට පුතා ඒ ගෙදර අය කරන ක්‍රියාවලියක් තියෙන්නේ. හරිද? බලන්න පුතා මෙහෙ එන්න අද ගොඩක් වැඩ තියෙනවා. පරණ අවුරුද්දට නාන්නයි වැඩත් හරින්නයි තියෙන්නේත් අදයි. ඔන්න පරණ අවුරුද්දට නාන්න. මං කිව්වනේ නැකත් සීටුවේ පළවෙනිටම තියෙන අංගය මොකක්ද? නවසඳ බැලි. නවසඳ බැලීම. නැකත් සීටුවේ පළමුව තියෙන අංගය තමයි නවසඳ බැලීම. දෙවෙනි අංගය මොකක්ද? පරණ අවුරුද්දට නාන්න. ඔයගොල්ලෝ නාලානේ ඉන්නේ නේද? හැමදාම දිනපතා නානවා ඇති. ඉතින් දැන් පරණ අවුරුද්දට නානකොට ඒක පොඩ්ඩක් මතක තබා ගන්න. හරිද? පරණ අවුරුද්දට නාන්න පුරුදු නැති අය නාවන්න තමයි ඔන්න දවස් තියෙන්නේ. ඒතකොට ඒක හරීම ජීව විද්‍යාත්මක පදනමකින් හදලා තියෙන්නේ මේක. හරිද? අපි දැන් කතා කරමු ඉස්සරහදී. නාන්න. වැඩත් හරින්නයි කියලා කියන්නේ මොකද්ද මේ? මොකද්ද වැඩත් හරින්නයි තියෙන්නේ කියලා කියන්නේ? මොකක් උදා වෙන්නද හදන්නේ? ඕනගතේ ලබන්න හදන්නේ. පුණ්‍ය කාලය පටන් ගන්න හදන්නේ. පුණ්‍ය කාලයට කලින් මොනවද කරන්න ඕන අපේ ඔයගොල්ලෝ දන්නවා කියන්නේ මොනවද කරන්න ඕන පුණ්‍ය කාලයට කලින්? වැඩ ටික ඔක්කොම ඉවර කරලා සියලුම වැඩ අවසන් කරන්න ඕන නේද? සියලුම වැඩ අවසන් කරන්න ඕන. කෑම බීම ගන්නේම අවසන් කරන්න ඕන. ඉතින් අපි සාමාන්‍යයෙන් මේවා ඉස්සර තරම්ම හරියටම කෙරෙන්නේ නැහැ. ඉතින් කෑම බීම නොගෙන ඉන්නේ නැහැ. නොකා ඉන්නේ නැහැ. ඇත්තටම නේද? අපිට නොකා ඉන්න පුළුවන් නම් හොඳයි. දැන් අපි දන්නවා මුස්ලිම් අය ඒ අයගේ පාස්කු කියලා වෙනම එකක් කරනවා. නොකා නොබී ඉන්නවා. අපේ උත්සවයේ මේකත් නොකා නොබී ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම ඊටම අවමයි කෙරෙන්නේ. නොකා නොබී ඉන්න නම් හොඳයි. කරන්න බැරි නම් ඉතින් අපි දන්නවා සමහරලාට සමහර වෙලාවට කරන්නේ දෙමව්පිය මොකද්ද කරන්නේ? අම්මලා තාත්තලා මොකද්ද කරන්නේ? වැඩි හිටියෝ කරන්නේ කෑම ටික වේලාසන හදලා ලිප නිවල දානවා. ලිප සම්පූර්ණ සුද්ධ කරනවානේ මේ නොනගතෙන් පස්සේ කරන්න බැරි වෙන කලින් ඔක්කොම සුද්ධ කරලා හදලා තියෙනවානේ. මොකද ගොම මැටි ගාලා එහෙම දැන් ඔයගොල්ලෝ දන්නේ නැති සමහරවල් ගොම මැටි ගානවා කිව්වම නේද? ඉස්සර නේද? ගෙදර කුස්සියක් තිබේ මැටියෙන්. මැටි කුස්සි දැන් මං හිතන්නේ ඔයගොල්ලෝ ගෙවල් වල ඇති කියලා. මොනවද බිම ගෑවේ පුතා ඉස්සර මැටි කුස්සියේ? ගොම ගෑවේ. තනිකර ගොම ගෑවා. එහෙම නැත්තම් සමහරලාට මොනවත් එක්කද ගෑවේ? මැටිත් එක්ක. මැටි ගත්තේ කොහෙන්ද පුතේ? හුඹස්. බොහෝ වෙලාවට ගත්තේ හුඹස් මැටි ගත්තේ. ඇයි හුඹස් මැටි ගත්තේ? කියන්නකෝ ඇයි හුඹස් මැටි ගත්තේ?
ලෙවයි බොරල් නැති ආන්නේ වැදගත් කාරණාවක්. කුඹස් මැටි පුතේ බොරළු අඩුයි. මේ වැලි චූටි දැන් වේයට ගේන්න පුළුවන් ඊටාම සියුම් මැටි ඩිංග හෝ පස් ඩිංගනේ උඩට ගේන්නේ. ඒක නිසා ඒවායි හලන්න හෝ නැත්තම් ගල් අයින් කරන්න දෙයක් නැහැ. ඒක එකක්. අනික මතක තබා ගන්න මේවා ඊටාම ඒවා පදම් කරලා තියෙන්නේ. වේයෝ විසින් පදම් කරනවා ඒවා. ඔනිකන් ඔය උඩට ගෑනලා අතහැරලා දාලා යනව නෙවෙයි වේයා. ඒ මැටි ඌ අරගෙන ඉවරලා ඒ සතා අරගෙන ඉවරලා පදම් කරනවා. පදම් කරලා තමයි එන්නේ උඩට. නැත්තම් එයා නිකන් දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සාමාන්‍යයෙන් අපි කතු කූඹි හැමත් පොළව හාරලා පස්සට ගෙනත් දානවා. ඒ අයගේ වගේ නෙවෙයි මේ අයගේවා. වේයෝන්ගේ ඒවා පදම් මැටි ටික පදම් කරලා උඩට ගේන්නේ. ගෙනල්ලා ඒවා ඒ කියන්නේ උඩටම ගහන්න පුළුවන්. අර උඩටම මේ කොත වගේ හදන්නේ ඒකයි. පදම් කරලා ගේන්නේ. ඉතින් ඒ පදම් කරපු මැටි ටිකක් බලන්න උඩා සත්තු පදම් කරන මැටි ටික අරගෙන තමයි ගේ ගෑවේ. සමහරවිට ගොම කවලම් කරලා ගෑවා නැත්නම් තනි කර ගෑවා. ඊළඟට ඒ එහෙම පදම් කරලා ගත්තු මැටි වලින් ගයක් ගෑවෙන් පස්සේ බිම හරි නැත්නම් බිත්ති වල හරි ගෑවෙන් පස්සේ ඔයගොල්ලෝ සමහරට මතක් තියෙනවා දන්නවා සාමාන්‍ය කොහෙන් හරි පස්ටියක් අඩන් ඇවිල්ලා මැටි ගෑවා වගේ නෙවෙයි මේ මැටි ගෑවහම මේවායේ පැලේ ඒ මැටි වලින් මේ මැටි ගෑවහම පොළව පැලෙන්නේ නැහැ. මොකද ඒවායේ වාතය අඩුයි. වේලෙනකොට දැන් අනිත් මැටි වල වාතය ඇතුළේ තියෙන ප්‍රමාණය වැඩි. වේලෙනකොට වාතය පිට කරන්න ඕන නිසා අරව පැලෙනවා. බිත්ති පැලෙනවා නේද? මේ මැටි කපු පැලෙනවා. නමුත් මේ වේයාගේ නැත්තම් තුබස් වල මැටි වලින් එහෙම විශාල වශයෙන් අර තරම් විශාල ලෙස පැලිලා ඒවයි වාතය පිට වෙන තරම් අවශ්‍ය නැහැ. මොකද ඒවා ඊටාම් පදම් ලෙස අදසන් ඕන මැටි ගාලා ගෝ මැටි ගාලා ගෙවල් හදාගෙන නේද පිරිසිදු කරගෙන ඒව ඔක්කොම කරගන්නවා අම්මා තාත්තා එකතු වෙලා ගෙදර කවුරුත් එකතු වෙලා අවුරුද්ද කිට්ටුවකට සියල්ලම අලුත් වෙඩියා කරලා අලුත් මේකක් බවට පත් කරගන්නවා. හරිද? මෙන්න මේ ගෙදරත් ඒ වගේ වැඩක් කරනවා. අම්මා තාත්තා එකතු වෙලා වැඩ කරනවා. වැඩ ටික කරලා ඉවර කරගන්න ඕනේ කියලා කියනවා. ඊළාට ඇමතුමෙත් මා නිවසට දුවන විට සීයා පංචාංගලිත බලමින් සිටියේ. අංග 5කින් යුක්ත ලිත තමයි පංචාංගලිත කියලා කියන පුතා. අංග 5කින් යුක්ත ලිත. හරිද? ඒ පංචාංගලිත තමයි හොඳම ලිත. ඒකේ තමයි ගොඩාක් කාරණා තියෙන්නේ. සීයා තමයි සාමාන්‍ය ගෙදර වැඩි හිටියෙක් විදිහට මේ නැකස් සීටුව ගෙදරට හුරු කරන්නේ. ගෙදර නැකස් සීටුව ක්‍රියාත්මක කරවන්නේ. ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒක තමයි මේ කියන්නේ. ඉතින් අම්මා තාත්තා කිතුලා ගිහින් සස්පස් කරමින් ඉන්නවා. ඊළඟට එහෙම අම්මට හරි තාත්තට හරි උදව් කරන්න අදහසින් ආපු වෙන පුතා 100 ගාන අතරලා ප්‍රශ්න කීපයක් අහන්න බලන්න. සීයේ හැම අවුරුද්දකම 100 අවුරුදු කාලට ඔය ලිත බලනවා. ඇත්තටම සීයේ ඔය ලිතේ තියෙන්නේ මොනවද? අන්න මම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් දුන්නා. දැන් ඔයගොල්ලෝගෙන් අහනවා මං. ඔයගොල්ලෝ 100ලා නෙමෙයි ආච්චිලා නෙමෙයි. ඒකට මං ඊළඟ දවසේ අහනවා ඇත්තටම පුතා මොනවද ලිතේ තියෙන්නේ කියලා. පුළුවන් නේද අපි දරුවන්ට බලලා කියන්න? පුළුවන්. සොයන්න ඕනේ ලිතේ මොනවද තියෙන්නේ කියලා. ඒත් අරගෙන බලන්න ඕන. හරිද? වැදගත්ම කාරණාව ලිතේ තියෙන අංග ටික සහ ලිතේ තියෙන නැකස් සීට්ටුව පාඩම් කරගන්න ඕන දවසයි වෙලාවයි. සමහර ඒවා වෙලාව නැහැ. සමහර ඒවා දවස විතරයි තියෙන්නේ. දවසයි වෙලාවයි අනිවාර්යයෙන්ම පාඩම් කරලා තියෙන පූර්ව භාග. මොකද්ද පුතා පූර්ව භාග කියලා කියන්නේ? උදේ කාලය. උදේ කාලය. අපර භාග කියලා කියන්නේ සවස් කාලය. සවස් කාලය. හවස 12න් පස්සේ රාත්‍රී 12 වෙනකම් අපර භාග රාත්‍රී 12 සහ දවල් 12 වෙනකම් ඊට පස්සේ දවල් 12 වෙනකම් පූර්ව භාග බවට පත් වෙනවා. හරි. බලන්න මොනවද ලිතේ තියෙන්නේ කියලා වෙන මෙතන කියන මේ ටික මම අර නිබන්ධන එකතු කරලා තියෙනවා. ඒක නිසා මම ඔයගොල්ලන්ට කිව්වා මේ නිබන්ධනයේ තියෙන කොටස බලලා ඉවරලා නිබන්ධනයේ තියෙන කාරණා ටික ඔයගොල්ලෝ ලිතෙන් බලලා පාඩම් කරගෙන ඒවා ලියන්නට ඕනේ. මේ තියෙන ලිතේ මේ බලන්න පුතා මේ ලිතේ තියෙන වැදගත් ලිතේ වැදගත් දේවල් ගොඩක් තියෙනවා පුතේ. ඒ වයින්ෙත් වැඩිම වැදගත් ඉන්නේ අවුරුදු සිරිත්විත් කරන නැකත් සේලාවලුයි. බලන්න මේ තියෙන්නේ ඒ නැකත් නවසඳ බැලීම පරණ අවුරුද්ද සඳහා ස්නානය අලුත් අවුරුදු උදාව පුණ්‍ය කාලය ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා අනුභවය හිස්තෙල් ගෑම සහ අන්තිමට තියෙන රැකිසලා පිටත් යා මේ ටික නැකස් මම දුන්න නිබන්ධනේ තියෙනවා හරිද සීතා උමනාවෙන් පිළිතුරු දුන්නලු ඔන්න ඔය ටික අපි කතා කරලා තියෙන නිසා ඒක කතා කරන වෙලාව ගන්න බෑ ඒකට සී අලුත් අවුරුද්ද උදා වෙන්නේ කීයටද මම ඒ කියන්නේ ඉවසිලිවත් තුනේ ඔයගොල්ලෝ පාඩම් වෙලා තියෙනවා ඊළඟ දවසේ අලුත් අවුරුද්ද උදා වෙන්නේ කීයටද කියලා මේ අලුත් අවුරුද්ද අපේ මේ 2021 අලුත් අවුරුද්ද උදා වෙන්නේ කීයටද කියලා බලලා තියන්න හෙට උදේ 10:23ට තමයි අලුත් අවුරුද්ද උදාව සිද්ධ වෙන්නේ. හරිද? ලබන සති මම ඔයගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙන අලුත් අවුරුද්ද උදා වෙන්නේ කවද්ද මොන වෙලාවටද කියලා හැම කෙනෙකුටම පාඩම් කරලා තියාගන්න. සියා පිළිතුරු දුන්නේ. එතකොට අද පරණ අවුරුද්ද. මේ අවුරුද්ද ඉවර වෙන්නේ අදයි. අද හවස 2:41 වෙනකොට මේ අවුරුද්ද වැඩි ඉවර කරන්න ඕන. 2:41 න් පස්සේ මොකද වෙන්නේ පුතා? නොනගතය ලබනවා නොනගතය නේද 2:41 මේ කියන්නේ මේ අවුරුද්දේ නම් මොගොල්ලෝ බලනවා මේ අවුරුද්දේ කොයි වෙලාවටද නොනගතය ලබන්නේ කියලා හරිද හරි ඒකට කියන්නේ වැඩක් කරනවා කියලා ඒ වගේම තමයි පුතේ පරණ අවුරුද්ද වෙනුවෙන් නාන්නෙත් අදයි
නෝ බලා ගන්න. මම සැලකිල්ලේ ලිතස වැළුවෙමි. පරණ අවුරුදු සඳහා ස්නානය අප්‍රේල් 13 වෙනි බදා නුගපත් මිශ්‍රණ ආනුගා පරණ අවුරුදු සඳහා ස්නානය කිරීම මැනවි. ඔහොම ලිතේ තියෙන ඔයගොල්ලෝ බලන්න මේ පාර අවුරුද්දට ස්නානය කරන්න තියෙන්නේ කවදද මොනව ගාලාද ස්නානය කරන්න තියෙන්නේ කියලා. හරිද? අනිත් ඔය සබන් වර්ග නෙවෙයි. මේ මිශ්‍ර නානු ගාලා තමයි ස්නානය කරන්න ඕන. හරිද? හරි. බලමු නානු කියන්නේ මොනවද කියලා පාඩම් කරගන්න ඕන. නානු කියන්නේ මොනවද කියලා. CA මේ ලිතේ තියෙන නානු කියන්නේ මොනවද? සියාගේ මොකද සීන් සිනාවක් නැගිබෙන්න පාඩම් කරගන්න ඕන එක. නානු කියන්නේ පුතේ ගස්වල කොළ කොටලා ඒ වයින් මිරිකා ගන්නා යුෂ. පුතා කියන නානු කියන්නේ මොනවද කියලා? ගස්වල කොළ කොටලා ඒ වයින් මිරිකා ගන්නා වලට තමයි නානු කියන්නේ. මේ නානු විදියට ගන්න හැම ශාකයක් මොකක් හරි ඖෂධි වටිනාකමක් තියෙනවා. සියා තවත් කරුණු පැහැදිලි කරේ. ඊළඟට බලන්න. අද නෑවා මායේ නාන්න තියෙන්නේ තව දවස් දෙකකින්. මම ඔයගොල්ලන්ට කිව්ව නේද? මට ඕගොල්ලෝ ඇත්තට දන්නවද පරණ අවුරුදු සදා ස්නානය කරන් පස්සේ ආපහු නාන්නේ සිතල් ගෑවෙන් පස්සේ කියලා? දන්නයි කියන බලන්න. හරි. ඔන්න දැන් ඔයගොල්ලෝ දන්නවා හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවා මට ඊළඟ දවසේ කියන්න ඕන දවස් කීයක් නාන්න නැතුව ඉන්න වෙනවද කියලා මේ පාර. හරිද? පරණ අවුරුද්දට නාලා ඊළඟට දවස් කියන්න නාන්න නැතුව ඉඳලාද නාන්න වෙන්නේ කියලා පොඩ්ඩක් ඊළඟට බලලා කියන්න. නිසා ඔන්න නාන්න වෙන්නේ ආපු දවස් දෙකකින්ලෝ. ඒ කියන්නේ කවද්ද හිස තෙල් ගන්න දවසට? ඊළඟට මං අහනවා ඊළඟට මේ අවුරුද්දේ හිස තෙල් ගන්න තියෙන්නේ කවද්ද කියලා ලබන සතියේ. හරිද? වෙලාවත් එක කියන්න සූදානම් වෙන්න. මොකද පරණ අවුරුද්දට නෑවෙන් පස්සේ ආපු නාන්න වෙන්නේ හිස තෙල් ගන්න දවසේ හිස තෙල් ගාලා. ඔව් මට මතකයි ගිය අවුරුද්දේත් අපිට වෙදසියා හිස තෙල් ගෑවා. කළු කපුටා සුදු වෙනතුරු මෝල් ගහේ දලුලනතුරු 120ක් 220ක් ආවඩායි බෝ වේවා කියලා තමයි වෙදසියා හිස තෙල් ගෑවේ. මට මතකින්. මොකද්ද පුතා මේ කළු කපුටා සුදු වෙනතුරු මෝල් ගහේ දලුලනතුරු කියලා කියන්නේ? ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. කවදාවත් වෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? මේ සාමාන්‍යයෙන් අපි දැකලා මේ පෞගේ කාලේ අපි දැක්ක ටීවී වල හරි අටපට්ට වල හරි පෙන්නුව මොනවද? කළු කපුට සුදු වෙච්ච ඒවාම පෙන්නුවා. ඒක නෙවෙයි මේ සමස්තයක් විදිහට කපුට කියලා කියන කළු පාට කියනයිනේ. ඒක මේ කියන්නේ. හරිද? අහම්බෙන් වෙන එකක් නෙවෙයි. එහෙම වෙන්න පුළුවන් පුවක් ගස්වලක් දෙබල් තියෙන්නේ නේද? දැකලා තියෙනව නේද පුවක් ගස්වල දෙබල් එහෙම? එහෙම තියෙන්න පුළුවන් කලාතුරකින්. ඒක සංසිද්ධිය වෙනම එකක්. පොල් ගස්වල දෙබල් එහෙම දැකලා තියෙනව නේද? පොල් ගස්වල එහෙම අතු එක තනි පොල් ගහේ තවත් පොල් අතු කියලා කියන්නේ පොල් කොළ තියෙන අතුනේ මේ පොල් ගහ දෙකට බෙදලා ගිහපු තැන් තුනට බෙදලා ගිහපු තැන් පහට බෙදලා ගිහපු තැන් තියෙනවා. දන්නවද ඔයගොල්ලෝ? දැකලා තියෙනවද? පොල් ගහ නෑ ඒකනේ. ඒවා තියෙනවා අනිවාර්යෙන් තියෙනවා. දැන් මට ඔය වගේ දැන් අපේ මෙහි උඩුගම දරුවෝ නැත්තම් ගාල්ලේ පැත්තේ දරුවෝ නම් මේ අවස්ථාව බලන්න පුළුවන්. මේ ඔය මත්තක පැත්තේ මතුගම මේ කොහෙද මතුගමෙන් මෙහා පිටිගල පැත්තට වෙන්න පොල් ගහක් තියෙන පොල් ගහේ හොඳට පොල් හැදෙනවා. පොල් ගහ පුතා අතු පහක් තියෙනවා. අතු කියලා කියන්නේ පොල් අතු නෙවෙයි. අතු බෙදිලා ගිහලා තියෙනවා පස් පැත්තකට. පැති පහකට. පැති පහේම පොල් තියෙනවා. තනි ගහ උඩට ගිහිල්ලා මුදුන හරියෙන් ආපහු බෙදිලා පැති පහකට. එහෙම තියෙනවා. හරිද? හරි. එහෙම හමු දේවල් එන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් සදාත්මික ධර්මතාවය තමයි කළු කපුට සුදුන මෝල් ගහේ දළු වෙන තුරු කියලා මේ දෙක වෙන්නේ නැහැ. මෝල් ගහලා කොහොමද දළු වෙන්නේ නැහැ නේද? දැන් නම් මෝල් ගහක් දළු වෙන්නවා තියෙන්නේ පාය. ගෙදර පුතා මෝල් ගහක් තියෙනවද ඔයගොල්ලෝගේ? තියෙනවා. ඉතාලම හදිසියෙන් ගවල තියෙන්නේ. බලන්න දළු වෙනවද කියලා හරිද? තම අවුරුද්දෙන් පස්සේ බලන්න දළු වෙනවද කියලා. එහෙම වෙන්න බෑ. හරි. සාමාන්‍යයෙන් මෝල් ගහේම දැන් ගොඩාක් වෙලාවට අපි සාමාන්‍ය ඉස්සර නම් මෝල් ගහ සහ වංගෙඩිය කියන එක ගත්තේ මේ ලී වලින්. දැන් නම් ඉතින් තියෙන්නේ නේද? ගල් වලින් හදලා තියෙන්නේ ගල් වංගෙඩිය. ඉස්සර එහෙම නැහැ. එතකොට මෝල් ගහ කියන එක සහ මිරිස් ගල කියන එක සාමාන්‍යයෙන් ගෙදරට ඉතාම වටින දෙකක් කියලා කියනවා. මොකද විශේෂයෙන්ම ගෙදරට එන ওই දොස් ඒ වගේ දේවල් අඹරනවා කොටනවා කියන එකෙන් තමයි අදහස් කරනවා කියලා සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙන. කියන්නේ ගෙදරට වස් දොස් එනවා නම් ඒවා කෙටිලා යන්න, ඒවා ඇඹරිලා යන්න. උදේ හවස මොකද මෝල් ගහෙන් අපි ඉස්සර මෝල් ගහෙන් වැඩ ගත්තානේ නේද? ඊට පස්සේ ගත්තාම වංගෙඩි මෝල් ගහෙන් වැඩ ගත්තා. ඊළඟට අපි ගත්තාම මිරිස් ගල නේද? ඒවා පාවිච්චි කරා. ඒවා විද්‍යාත්මක විදිහට අර අපි කියන නේද? එහෙම පදනමකුත් තියෙනවා කියලා. වස්තු විද්‍යාත්මක. ඊළඟට අපි ගත්තොත් එහෙනම් පුතේ මේ ඉසතෙල් ගෑම වැදගත් චාරිත්‍රය. මේ කටයුතු සිදු කළේ පන්සලේ හාමුදුරුවෝ ගමේ වෙද මහත්තයා එහෙම නැත්නම් ලොකු ඉස්කෝලේ මහත්තයා. කවුද තුන්දෙනා? පන්සලේ හාමුදුරුවෝ
වෙද මහත්තයා හරි ඉස්කෝලේ ලොක්කා නැත්නම් අපි කියන ප්‍රින්සිපල් සර් ලොකු මහත්තයා වෙන්න පුළුවන් මේක කරේ. සමහර පළාත්වල මේ සිරිත පටන් ගන්නේ විහාරගේ බුදු පිළිමේ ඉස්සරහට කණ්ණාඩියක් අල්ලලා ඒ ඡායාව හිසට තෙල් ගෑමෙනුයි. පුතා මොකටද එහෙම කරන්නේ? ඇයි එහෙම කරන්නේ? ඉස්සෙල්ලම හිස තෙල් ගාන්නේ කාගේද කියලා මේ කියන්නේ එහෙනම්. බුදුන් වහන්සේගේ හිස තෙල් ගානවා කියලා ඉස්සෙල්ලා මේ කියන්නේ. මේ බලන්න මොකක් කරනවා කියලාද කියන්නේ? පන්සලේ විහාරයකට ගිහිල්ලා විහාරයේ තියෙන බුදු පිළිම වහන්සේ ඉස්සරහට කණ්ණාඩියක් අල්ලනවලු. කණ්ණාඩිය අල්ලලා මොකක් කරනවද? ඒ කණ්ණාඩියේ ඡායාවේ හිසට තෙල් ගෑවෙනවලු. ඒ කියන්නේ කණ්ණාඩියේ පැත්තට දික් කරාම කණ්ණාඩියේ දිස්සෙනවනේ බුදුන් වහන්සේගේ පින්තූරේ අර බුදු පිළිම වහන්සේගේ පින්තූරේ ඉමේජ් එක එනවනේ. ඒ ඉමේජ් එක නැත්නම් බුදුන් වහන්සේගේ පිළිරුව කණ්ණාඩියේ දිස්සුනහම කණ්ණාඩියෙන් දිස්සෙන බුදුන් වහන්සේගේ හිසෙහි තමයි ඉස්සලම තෙල් ගෑවේ කියලා මේ කියන්නේ. මේක මෙහෙන අපි පැතිවල නැච්චර කෙරෙන්නේ නැහැ. සමහර පැතිවල මේක සමහර ප්‍රදේශවල කෙරෙනවා කියලා කියන්නේ. ඒ වෙලාවට පන්සලේ වෙඩිල්ලකුත්පත් වෙනවා. එතකොට ගමේ උදවේ දන්නවා දැන් තෙල් ගන්න එක තමයි මේ උදා වුනේ කියලා. වඩා රසබර වෙන්සියාගේ හඬ ගලා ගියේ. CA නොනගතේ පන්සල් යාම කියලා මේ ලිතේ තියෙන්නේ. මම මගේ ගැටලුව ඉදිරිපත් කළේ. ගැටලුව ඉදිරිපත් කළා නොනගතේට පන්සල් යාම කියන එක ගැටලුව. මොකද්ද මේ නොනගතේ පන්සල් යාමෙන් මේ ඡේදය? නොනගතේ කියන්නේ පුතේ නැකත් නැති වෙලාව. ඒක පරණ අවුරුද්දට අයිතිත් නෑ අලුත් අවුරුද්දට අයිතිත් නෑ. ඒ කියන්නේ මීන රාශියට අයිතිත් නෑ මේෂ රාශියට අයිතිත් නෑ. මේ කාල අතරතුර කවුද සූර්යයා මේ දෙක අතරනේ ඉන්නේ. අන්නේ අතරේ කාලේ තමයි මේ කියන්නේ. මේ දෙකට නැති වෙලාවක් නිසා ඒ වෙලාවේ වඩාත් පරිස්සම් විය යුතු කාලයක් විදිහට සලකලා තමයි ගම්මේ මිනිස්සු ඒ වෙලාවට පන්සල් ගියේ. ඉස්සර අපේ අම්මලා මේ වෙලාවට ලිඳින වතුර ගන්නේ නෑ. නොනගතේ වෙලාවට පිට ගෙවල් වලට යන්නේ නෑ. සියා තවත් විස්තර කරේ. පුතා මේ නොනගතේ වෙලාවට නොකරන දේවල් මොනවද? වාරිත්‍ර මොනවද? ලින්දට යන්න. ලින්දේ වතුර ගන්නේ නැහැ. මොකද ගනුදෙනු කරන තැන ලින්ද කියලා ගෙනින්න අමතර පුතා තාම මොනවද කරන නොකරන වාරිත්‍රයක් කියන තව? ඔලිව පත්තු කරන්නේ. ඔලිව පත්තු කරන්නේ නැහැ නේද? ඔලිව පත්තු කරන්නේ නැහැ. වෙන ගෙවල් වලට යන්නේ නැහැ. තව හරිනම් කැම බීම ගන්නෙත් නැහැ. ඔය හොරා කීපේ ඉන්න ඕන කැම බීම උගා. ඒව කරන්නේ නැහැ. හරිනේ? හරි. නොනගතේ වෙලාවට කරන වාරිත්‍ර කීපයක් ඇතර තිබෙන කරන ඔකල විදිහ දේවල්. අපේ විදුහල්පතිතුමා කතාවකදී කිව්වා අවුරුද්දක් තිස්සේ වැඩ කරලා මිනිස්සුන්ට ගහක් වලට ඇලදොලට ආදී හැම දෙයකටම අවශ්‍ය විවේකයේ විශ්‍රාම ලැබෙන්නේ නිසින් කිසිම වැඩක නොයෙදෙන මේ නොනගතේදී කියලා. මම පැහැදිලිව විශ්‍රාම කාලය. කවුරුත් වැඩ කරන්නේ නැහැ මේ කාල සීමාව. ප්‍රධාන වැඩ මං කියනවා. සාමාන්‍යයෙන් ওই ශ්‍රී ලංකන්නේ ඒව කරනවා. නමුත් ප්‍රධාන වශයෙන් තමන් නියැලිලා හිටිය වෘත්තිය යෙදෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මේ වෙලාව ඉගෙන ගන්න වැඩේ කරන්න එපා. මේ වෙලාවට නේද? නොනගතේ වෙලාවට අපි ඉගෙන ගන්න වැඩේ කිසිසේත්ම කරන්න වෙන වැඩ කරන්න කමක් නැහැ. ශ්‍රී ලංකාව කරනවා ඒව කරන්න කමක් නැහැ. නොනගතේ වෙලාවට. නමුත් ඉගෙන ගන්න වැඩේ අපේ ප්‍රධාන කාර්යයක් කරන්නේ නැහැ අපි. ඊළාට රැකියාවක් කරන අය නම් රැකියාවට දාලා කටයුතු මේ වෙලාවේ කරන්නේ නැහැ. මුදල් හම්බ කරන කටයුත්ත. කඩයක් නම් කඩේ වහනවා. ප්‍රධාන වශයෙන් Taman අයිති දේ තමයි නොකර ඉන්නේ. ඒක තමයි මේ වෙලාවේ නොකර ඉන්නවා කියලා කියන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් කෙරෙනවා. ඊළඟට ඒ කතාව හරියටම හරි පුතේ. අපි කාටත් විවේකේ ඕනේ. ඒකට හොඳම වෙලාව තමයි නොනගතේ. නොනගතේ කියන එක තමයි හොඳම වෙලාව කියලා කියන්නේ. අලුත් අවුරුද්දේ මුල් තැන ලැබෙන්නේ ලිපගිනි මොලවා වැඩ අල්ලා හරුබර කීමේ ඉරිමට නේද? මේ ටික අපි කතා කරලා තියෙන දැන් ළඟත් සීට්ටුවේ. ඔව් පුතේ ඉස්සර අපේ ගෙවල් අවුරුද්දක් වැඩගත්ත ලිප පරණ අවුරුදු දා ගොම මැටි ගාලා නැවත පිළිසර කරලා ගන්නවා. ඒ ලිපේ අලුත් මුට්ටියක තමයි අවුරුද්ද කිරිබත හැදෙන්නේ. මේ කිරිබත උයන්නේ අලුත් අස්වෙන හාල් වලින්. ඉතින් මේ කිරිබතයි අම්මලා අත්තම්මලා එකතු වෙලා හදපු එක විදිය රස කැවිලි පිරුණු අවුරුදු කෑමේසේ දාන අලුත් ඇඳුම් ඇඳගෙන නැකතර ආහාරන බව කරනවා. සියා විස්තර කළේ. මේක ඉතින් අලුත් දේවල් නේ. ඔයගොල්ලෝ දන්න හොඳට ගියා. මම විස්තර කරලා ඊටත් කලිනුත් ලිපගිනි මොලවල ඒ ලිපේ මොනවද තමන් හදන්නේ? කිරිබතක් හදනවා. තවත් ලිපක් මෙල වෙනවා. ඔයගොල්ලෝ දන්නව නේද කොහේද? සාලෙත් ලිපක් මෙල වෙනවා. ඒ මොකටද පුතා? කිරි උතරවන්න. දැන් කුස්සිය ලිප මොලවන්නේ කවුද? අම්මා. එතකොට සාල් ලිප මොලවන්න ඕන කවුද? තාත්තා. මේ වැඩේ හරියට කෙරුණොත් තමයි මේක සම්බන්ධතා ගොඩ නැගෙන්නේ. හරිද? ඒක මතක තබා ගන්න. ඉතින් ඔයගොල්ලෝ මේ පාර උත්සාහ කරන්න තමන්ගේ ගෙදර තියෙන ඒ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ඉවරලා
අම්මා තාත්තා නැත්තම් වැඩිහිටියලා මේ චාරිත්‍ර ටික කරවන්න මේ කියන විදියට. ඒකයි මේ පාඩමේ අරමුණ. මේවා මේ ටිකක් අඩු වෙලා යන වියකිලා යන චාරිත්‍ර. ඒ නිසා මේවා නැවත පණ ගන්නවල ගන්න තමයි මෙවැනි පාඩමක් ඇතුළත් කරලා තියෙන්නේ. මේවා පුරින් ප්‍රමාණයක් කරන්න උත්සාහ කරන්න. මේවා හරි වටිනවා. මොකද අපේ සංස්කෘතිය අනන්‍යතාවයක්නේ. සිංහල දෙමළ අපේ සංස්කෘතිය අනන්‍යතාවයක්. අවුරුදු චාරිත්‍ර වාද වෙන කොහෙවත් නෑ මේවා. හරිද? හරි. අලුත් ඇඳුම් එහෙම අරගන්නවා මේ ඔගොල්ලොත් එහෙම කරනවා. සීයේ ආහාර අනුභව කරන කලින් වැඩ අල්ලනවා නේද? සීයේ ගිය අවුරුද්දේ සීයා ඒ වෙලාවේ අර අඹ පැලේ හිටෙව්වා මට මතකයි. වැඩ අල්ලනකොට සාමාන්‍ය පැලයක් හිටවනවා ගෙදර. ඒක තමයි කෙරෙන්නේ වැඩ අල්ලන වෙලාවට. සීයා ඉතින් පොත්පත් බලන්නේ නැහැ නේද? සීයා රැකියාවකට යන්නේ. සීයාට ඉතින් තියෙන්නේ පැලයක් කරගෙන හිටවල ඒ වැඩ ටික කරන්න වැඩ අල්ලන්න. ඔයගොල්ලෝ කොහොමද නැකතර වැඩ අල්ලන්නේ? පොත්වල පොත් ටික අනිවාර්යෙන් කලින් දවසේ පරණ අවුරුද්ද දෙනකොට ටික හරදලා ඔයගොල්ලෝගේ පොත් මේසෙ පිළිවෙලක් කරගෙන පොත් ටික පිළිවෙලක් කරලා ඒ ටික හරියට පිළිවෙල කරලා තියන්න. මම ඊළඟ දවසේ නැකතට අපි මොනවද කරන්නේ පොත මොන පොතද අරගෙන බලන්න කියලා බලලා ඒව හරියට පිළිවෙලක් කරලා තියන්න. හරියටම නැකත් වෙලාවට ඔයගොල්ලෝ කළ යුතුයි ඔයගොල්ලෝගේ වැඩේ. මොකද්ද? පොත් පාඩම් කරන වැඩි නැත්නම් අදාළ පොතේ අභ්‍යාසයක් ඒ වගේ දෙයක් ඔයගොල්ලෝ හිතට ධෛර්යය ගන්න දෙයක්. මම මේ අවුරුද්දේ අනිවාර්යයෙන් ඉංග්‍රීසි ටික හදා ගන්නවා. මම මේ අවුරුද්දේ අනිවාර්යෙන් ගණන් ටික හදා ගන්නවා. මම මේ අවුරුද්දේ මෙහෙම කියලා හොඳ ස්ථිර අදිෂ්ඨානයක් ඒ වෙලාවේ හදා ගන්නට ඕන. ඒකට තමයි එහෙම වෙලාවක් වෙන් කරලා දෙන්නේ. ආහාර නොබ කර නැකතයි වැඩාල නැකතයි ගණදුරු කර නැකතයි එකම වෙලාවක්. ඉතින් පුතේ බොහොම දෙනෙක් වැඩාලලා තමයි අනෙක් වැඩ කරන්නේ. වැඩාලලා අපි පොත් ටික පාඩම් කරලා නැත්නම් කාලියුරල ගිහලා පොත් පාඩම් කරලා වැඩක් නැහැ කියන එක මේ කියන්නේ. සීමේ වැඩි වුණාම අපි වැඩි හිටියන බුලත් දීලා වඳිනවා නේද? එහෙම කරන්නේ අලුත් අවුරුද්දේ ආශිර්වාද ලබා ගන්නද? මම මගේ ගැළු ඉදිරිපත් කරුවේ. මේක ඉතින් අනිවාර්යෙන් කරන වැඩක්. ගෙදර ඉන්න වැඩි හිටියන්ට ඉස්සෙල්ලාම බුලත් ටික දීලා වඳිනවා. අම්මට තාත්තට අයියට අක්කට අත්තමට සීයට ඉන්න ඔක්කොට වැඩි හිටිය සියලු දෙනාට බුලත් දීලා වඳිනවා. බාලයා විසින් වැඩි හිටිය හැම කෙනෙකුටම වඳිනවා. ඒක තමයි සාමාන්‍යයෙන් කරන දේ. ආශිර්වාදයේ වගේම පුතේ තවත් දෙයක් වෙනවා තියෙනවා. තමන්නට යම් වැඩි හිටියෙකුට වරදක් සිදුලා තියෙනවා නම් ඊට සමාව ගන්නෙත් බුලත් අතක් දීමෙන්. ඉස්සර කාලේ අපේ ගමෙන් වල මිනිස්සු අතරේ මොන තරහම රහ තිබුණත් අවුරුදු 18 ගෙදරට ඇවිත් බුලත් දීලා වැඳලා බුලත් අතක් දීලා වැඳලා ඒකට කෑම බීම අරගෙන ඒ තරහ මරහ නැති කරගෙන කරනවා සීයා පැහැදිලි කළේ. පුතා බුලත් අතක් කියලා කියන කොච්චරක්ද? බුලත් කොළ 40ක්. බුලත් කොළ 40ක් බුලත් කොළ 40ක් බුලත් අතක් කියලා කියන්නේ බුලත් කොළ 40ක්. ඔව්. එතකොට පුතා මේ අවුරුදු බුලත් දීලා වඳින චාරිත්‍රයේ මොකද්ද ලැබෙන මොනවද ලැබෙන ප්‍රතිඵල දෙක? ආශිර්වාද. එකක් ආශිර්වාදය ලැබෙන. අනිත් එක මොකද්ද? සමාව ගන්න. සමාව ගන්න. තමන්න තියම් වරදක් වෙලා තියෙනවා වැඩින්න වැදලා ඒ වයින් සමාව ගැනීම මගින් මග ගන්නත් මේකෙන් වෙනවා. ඒ වගේම තවත් වාසියක් තියෙන මේ චාරිත්‍රයේ. ඒ මොකක්ද? තරහ මරහ අමතක කරලා මිත්‍රශීලීත්වය වර්ධනය කරගන්න මේකේ. මිත්‍රශීලත් දැන් ඔන්න බුලත් දීලා වැන්දකින් වෙන කාරණා තුනක් හිටිනවා. ආශිර්වාද ලැබෙනවා. වැඩිහිටියන්ගේ වරදක් වුණා නම් ඒවට සමාව ගන්න සමාව ලැබෙනවා. ඊළඟට ඒ පවුල් අතර තියෙන තරහ මරහ නැත්නම් අල්ලපු ගෙදර වෙන්න පුළුවන්. එහෙම විවිධ මානසික නැත්නම් විවිධ අඩත්යට එහෙම වෙනවනේ නේද? නැත්නම් විවිධ තරහ මරහ වෙනවා. ඒවා නැති වෙලා යනවා මේ අවුරුද්ද උත්සවයේ මේ තියෙන බුලත් දීලා වඳින එකත් එක්ක. හරිම හොඳයි නේ සී ඒ වැඩේ. ඒක නෙමෙයි සී ගිය අවුරුද්දේ මට මතකයි ආහාර බව කරලා එහෙම අත්තම ලින්දර ගිහින් මොනවදෝ කළා. ඒ මොකක්ද සීයාගේ මුවට යලි සිනහාවක් නැගිනි. මොකද්ද බලමු කරලා තින්නේ. පුතේ අත්තම්මා ඒ කලේ ගනුදෙනුවක්. ඒ ලින්දත් එක්කයි. අත්තම්මා ලින්දර ගිහින් වතුර ගන්න කලින් ලින්දර යම් දෙයක් දානවා. ඒකේ තියෙනවා මෙන්න මේ ටික පාඩම් කරගන්න ඕන පුතා. 1 තඹ කාසියක්. 2 කහ කෑල්ලක්. 3 සමන් පිච්ච මලක්. 4 අඟුරු කෑල්ලක්. 5 කිරිබත් ටිකක් ඒකේ තියනවලු. වර්ග 5යි මොනවද තියෙන්නේ කියන්න බලන්න. තඹ කාසියයි, කහ කැබැල්ලයි, සමන් පිච්ච මලයි, අඟුරු කෑල්ලයි, කිරිබත් ටිකයි. හරිනේ ටිකකුයි දානවලු. ලින්දර දාලා තමයි ගනුදෙනු කරන්න කියලා කියන්නේ. පළවෙනි වතුර භාජනේ පුරවන්නේ. අන්න එහෙම තමයි පළවෙනි වතුර භාජනේ පුරවන්නේ. පළවෙනි වතුර භාජනේ එහෙමලු පුරවන්නේ. හරිද? ඒ වතුර භාජනේ ගෙදර ගෙනින් තියෙනවා. ඊළඟ අවුරුද්දේ භාජනේ රන් ඒකේ වතුර අඩු වෙලාද නැද්ද බලනවා. වතුර අඩු වෙලා නම් අසුබ ලකුණක් විදිහට වතුර සම්පූර්ණයෙන් තියෙනවා නම් සුබ මිත්‍යාක සසල කරනවා සිය දෙක විස්තරයක් කළේ. හරිද? ලින්දත් එක්ක ගනුදෙනු කරන ආකාරය.
සියතොර අවුරුද්දට කරන සෙල්ලම් මම විමසුවෙමි. මොනවද අවුරුද්දට කරන සෙල්ලම්? මොනවද අවුරුද්දට කරන සෙල්ලම්? අවුරුදු කාලේ යාළු මිත්‍රයා නෑදෑයන් අසලසන එක්ක එක එක සෙල්ලම් කරනවා. ඒ අය අතරේ තියෙන එකමුතුකම වැඩි වෙන්නේ නැහැ මේ සෙල්ලම් කිරීම එක හේතුවක්. මේ කාලේදී කැට ගැසීම, පන්දු ගැසීම, එල්ලේ ගැසීම, පොරපොල් ගැසීම, වලකජු ගැසීම, පංචා දැමීම, ගල් කිරීම, ඔලින්ද කෙලිය වගේ එක එක ක්‍රීඩා කරනවා. දැන් ඔයගොල්ලෝ මේවයින් දන්නේව තියෙනනේ මේ බලන්නකෝ. කැට ගහනවා. කැට ගහන දැන් නම් කැට ගහන්නේ නැහැ. වැඩි ඉස්සර නම් කැට ගහන එක මම කරලා දරුවෝ. දැන් හෙඩ් ගහනවා, බూరు ගහනවා. ඕක තමයි ටිකක් එහාට ගිහින් තියෙන්නේ. ඊළඟට පන්දු ගහනවා. සෙල්ලම් කරනවා. එල්ලේ ගහනවා නේද? පොරපොල් ගහනවා. වලකජු ගහනවා. පංච දානවා නේද? පංච දාන දන්නේ නැහැ උස්සර බලන්න. පංච දාන දන්නේ නැහැ කියන්න බලන්න. පංච දාන දැනගෙන ඉන්නව නේද? පංච දාන මම නම් පිටං ඉස්සර කරනවා. ඉතින් දැන් නම් ඉතින් කෙරෙන්නේ පංච දානව නේද? ඒ වගේ ක්‍රීඩා කරනවා. ඇයි සීයේ උන්චිලි බැදීම? මම සීයාට තවත් ක්‍රීඩාවක් එකතු කර දුන්නෙමි. පුතේ අද වගේ නෙවෙයි ඉස්සර මහා රූස්ස ගස්වල උන්චි බෙදලා උන්චිලි බැන්දේ තරඟිට. ඒ විතරක් නෙවෙයි. දෙපිලේ කට්ටිය තරඟිට උන්චිලි වාරම් කියනවා හරිම විනෝදයි. ඔන්න ඉස්සර වෙච්ච දෙයක් කියන්නේ. හරිද? මෙතෙන්ට තියෙනකන් කරුණු ටික ඔයගොල්ලෝ පාඩම් කරගෙන මම මෙතනින් නවත්තනවා මේ කොටස අපි ඊළඟ ව්‍යාකරණ කොටසකට කලින් පාඩමේ. හරිද? මේ ටික පාඩම් කරලා තියාගෙන දැන් ඔයගොල්ලෝ ලබන සතියේ නැකත් සීට්ටුව පුළුවන් වෙන්නට ඕන. ලබන සතියේ මොකද්ද පුළුවන් වෙන්නට ඕන? නැකත් සීට්ටුව පුළුවන් වෙන්න ඕන. මතකින් අපි එකපාරක් කියමු නැකත් සීට්ටුව. ඔව්. දිනයයි වෙලාවයි ඕනද? වෙලාවත් සමහර වෙලාව වෙලාව විතරයි තියෙන්නේ. බලා ගන්න. ඉස්සෙල්ලම තියෙන්නේ මොකද්ද පුතා ටක් ගාලා කියන්නේ ඉස්සෙල්ලම නැකත් සීට්ටුවේ තියෙන්නේ මොකද්ද? නවසන්ද බැරි. නවසන්. දෙවෙනුව මොකද්ද තියෙන්නේ? පරණ අවුරුද්දට ස්නානය කිරීම. තුන්වෙනුව මොකද්ද තියෙන්නේ? අලුත් හතර වෙනුව අවුරුදු පුණ්‍ය කාලය. පස්වෙනුව ආහාර පිසීම. හය වෙනුව වැඩැල්ලීම. වැඩැල්ලීම ගනුදෙනු කිරීම ආනුභවය. හත් වෙනුව වැඩැල්ලීම ගනුදෙනු කිරීම ආහාර අනුභවය එකක්. බලන්න ලිත අරගෙන හරිද? ඊළඟට තියෙන්නේ ඉසතෙල් ගෑම. අවසාන වශයෙන් තියෙන මොකද්ද? රැකී ආරක්ෂා සඳහා පිටත් වෙන. මොකක්ද කොටස් දෙකක් තියෙනවා. මොකද්ද කොටස් දෙක? අත්‍යවශ්‍ය සේවා සඳහා යන එකයි සාමාන්‍ය රැකිය සඳහා පිටත් වෙන අවස්ථාව කියලා දෙකක් තියෙන. මේ දෙකම බලාගත්තට කමක් නැහැ. හරිද? හරි. මේ වචන ටික අපි ලිව්වේ නෑ නේද පුතා? නෑ. ඊළඟ දවසේ මට මතක් කරගන්න මේ වචන ටික පොඩ්ඩක් ලියන්න ඕන. ඔයගොල්ලෝ දන්න වචන ටික ලියන්න මේ වෙද්දී. දන්න වචන ටික ලියන්න, දන්න ටික ලියන්න. මේවා ලියන්න පුළුවන් වෙන ඕන ඔයගොල්ලන්ට හරි. කතා කරලානේ තියෙන්නේ. අල්ප්‍රාණ මහා ප්‍රාණාක්ෂර දන්නවනේ නේද? දන්න ඕගොල්ලෝ දන්නවා මේ කලින් කතා කරලා තියෙන පොඩ්ඩක් විතරක් මතක් කරගන්න මේ අභ්‍යාසය ඊළඟ දවසේ කරන්න ඕන. මොනවද පුතා අල්ප්‍රාණාක්ෂර කියලා කියන්නේ ඉතාම ඉක්මනින් කියන්න? අඩු ශබ්දයකින් කියවන අක්ෂර. අක්ෂර අපි කියනවා අඩු ආයාසයෙන් නැත්නම් අල්ප වූ ප්‍රාණයකින් නැත්නම් ප්‍රාණය කියලා කියන්නේ මේ අපි කියනවා පණ කියන එකනේ. අල්ප වූ ප්‍රාණයකින් හෙවත් අඩු ආයාසිකින් යුතු උච්චාරණ කියන අකුරවලට මොකක් කියලාද කියන්නේ? අල්ප ප්‍රාණාක්ෂර. මොකක්ද පුතා අල්ප ප්‍රාණාක්ෂර කියන්නේ? අල්ප වූ ප්‍රාණයකින් හෙවත් අඩු ආයාසිකින් යුතු උච්චාරණය කරන අක්ෂර වලට. එහෙනම් මහා ප්‍රාණාක්ෂර කියලා කියන්නේ මොනවද? මහා ප්‍රාණයකින් හෙවත් වැඩි ආයාසිකින් යුතු උච්චාරණය කරන අක්ෂර වලට. පුතා අල්ප ප්‍රාණාක්ෂර වලට වෙන නමකුත් තියෙනවා. මොකක්ද අල්ප ප්‍රාණාක්ෂර වලට තියෙන අනෙක් නම? දන්නයි කියන්නේ අල්ප ප්‍රාණාක්ෂර වලට කියන අනෙක් නම. අපි පුතාලා දන්නවද? පුතා අල්ප ප්‍රාණාක්ෂර වලට කියනවා බලන්න සමහරට අහලා ඇති. මොකද්ද කියන්නේ? ශිතිල අක්ෂර. මොකද්ද කියන්නේ? ශිතිල අක්ෂර. ශිතිල අක්ෂර කියලාත් කියනවා. මහා ප්‍රාණාක්ෂර වලට තවත් නමක් තියෙනවා. මොකද්ද?
අන්න හරි. දනිත අක්ෂර ශිතිලාක්ෂර දනිතාක්ෂර කියලා අල් ප්‍රාණාක්ෂර වල සහ මහා ප්‍රාණාක්ෂර වලට කියන ඔයගොල්ලෝ අල් ප්‍රාණාක්ෂර මහා ප්‍රාණාක්ෂර දන්නවා. ඒක නිසා මේ අභ්‍යාස දැන් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. අල් ප්‍රාණාක්ෂර 10යි මහා ප්‍රාණාක්ෂර කීයද පුතා? 10යි. මෙන්න මෙතන ඉඳ තියලා තියෙනවා පුතා මේ අල් ප්‍රාණාක්ෂර මහා ප්‍රාණාක්ෂර 10 අල් ප්‍රාණාක්ෂර 10 නම් කරලා ඒකට උදාහරණ වචන දෙක බැගින් ලියන්න කියලා මෙන්න මේ අභ්‍යාසය ඊළඟ දවසේ අනිවාර්යයෙන්ම කරන්නට ඕන. හරිද? හරි. මේ ටික අනිවාර්යයෙන්ම ඊළඟ දවසේ කරන්න. ඊළඟට පුතා මෙන්න මේ වැඩේ කරන්න ඕන. ඔයගොල්ලෝ පාසදාන වචන වලට සමානාර්ථ පද පාඩමින් උපුටා ලියන්නලු. හරිද? මේ ටික කරන්නේ මෙහෙමයි. මේ වචනයට අදාළ සමානාර්ථ පදේ පාඩමින් බලන්න ඕන. තියෙන තැන බලලා ඒ වචනය මෙතන ලියන්න ඕන පොතේ තියෙන තැන මතක තබා ගැනීම හෝ ලකුණු කිරීම හෝ කරන්නට ඕන. මේ වචන ටික පොතේ තියෙන තැන බලලා ලකුණු කරන්න ඕන. මේ අභ්‍යාස දෙකත් ඔයගොල්ලෝ මේ ටිකේ කරන්න. හරිද? දෙක. මේතර තියෙන්නේ විරුද්ධාර්ථ පද. මේ පාඩම පුටා ලියන්න තියෙන්නේ ඒකත් එහෙමයි. හරිද? මේ අභ්‍යාස දෙකත් ඔතෙන්ට කරන්න. හරි. දැන් මට කියනවා ගෙදරදී කරන්න දුන්නු වැඩ ටික නැකත් සීට්ටුව දුන්නා. දුන්නා නේද? නැකත් සීට්ටුව දුන්නා. ඔයගොල්ලෝ මේ නිබන්ධනයේ පුළුවන් තරම් වැඩ කරන්න ගැටලුවක් නැහැ. ඊළඟට මෙන්න මේ අභ්‍යාසය අනිවාර්යෙන් කරන්න කිව්වා. ඊළඟට මෙන්න මේ අභ්‍යාස දෙක අනිවාර්යෙන් කරන්න කියලා කිව්වා. හරි නේද? හරි. ඔය ටික ඊළඟ දවසේ කරන්න. අද ඇත්තටම මේ පන්ති පටන් ගන්නදී ගොඩාක් බාධා ආව. සමහර අයට ලින්ක් එක නැතුව හිටියා. ඒ නිසා මටත් සමහර ලාට කෝල් ආව අත්‍යවශ්‍ය කෝලයක් දැන්. ඒ නිසා පොඩ්ඩක් ගැටලුකාරී තත්ත්වයක් ආව. කොහොම නමුත් අපි යම් ප්‍රමාණයක් අපි අද වැඩ කරා. අපි ඊළඟ දවසේ තවදුරටත් වැඩිපුර වැඩි ප්‍රමාණයක් කරගන්නට ඕනේ. ඒ නිසා මේ අභ්‍යාස ටික කරලා තියාගන්න. බලමු අපි ඉස්සරහදී මේවා මාකර ක්‍රමයේදකින් ඔයගොල්ලෝ හරි වැරදි බලා ගන්නත් අවශ්‍යයි. ඒක ඊළඟ දවසේ සාකච්ඡා කරමු. එහෙනම් හැම කෙනෙකුටම සුබ රාත්‍රියක්. ගැටලුවක් නැහැ නේද කාටවත්? කාටවත් ගැටලුවක් නැහැ නේද? හරි සුබ රාත්‍රියක්. එහෙනම් ආයිබෝවන්. වැඩ ටික හොඳින් කරලා ඊළඟ දවසේ පන්තියට එන්න.